හරි අපි දැන් ගිය සතියේ සාකච්ඡා කරපු පේපර් එකේ තව ප්‍රශ්න කීපයක් ඉතුරු වෙලා තියෙනවා. අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් කරලම ඊළඟ කොටසට යමු. අපිට යන්න තියෙන ප්‍රශ්නාංක 5 වෙනකන් අපි 41 ඉඳන් 50 වෙනකන් මුලින්ම සාකච්ඡා කරා. ඊළඟ 30 40 ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා අවසන් කරා. දැන් අපිට තියෙන ප්‍රශ්නාංක 1 සිට 25 තියෙන ප්‍රශ්න වෙනකන් එතකොට එතන ගිය සතියේ අපි ප්‍රශ්න 5ක් වෙනකන් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ප්‍රශ්නාංක 6 සිට තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ. ප්‍රශ්නාංක 6 KSP ගැටලුවක් තියෙනවා, right? එතකොට දැන් මෙමය වෙන්නේ ඒකයි. සෙල්සියස් අංශක 25 දී කැල්සියම් කාබනේට් වල KSP දීලා තිනවා 4 වැඩි කිරීම 10 ඍණ 6යි මවුල වර්ග DM ඍණ 6 වේ කියලා. මෙම උෂ්ණත්වයේදී 0.4 මවුල ඝන ඩෙසිමීටර් වූ කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50කට 0.2 මවුල ඝන ඩෙසිමීටර් සෝඩියම් කාබනේට් ජලීය ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 150ක එකතු කළ විට ලැබෙන ද්‍රාවණයේ කැල්සියම් 2+ අයන සාන්ද්‍රණය මවුල ඝන ඩෙසිමීටර් වලින් කොච්චරක්ද කියලා තමයි ඔය අහලා තියෙන්නේ. එතකොට දැන් KSP අගය දීලා කැල්සියම් ක්ලෝරයිඩ් වලට සෝඩියම් කාබනේට් ඇඩ් කරනකොට කැල්සියම් 2+ සාන්ද්‍රණයේ සන්තුෂ්ත ද්‍රාවණ සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. ඉතින් එතකොට ඒක අපිට KSP මත පදනම් වෙලා තමයි ගණනය කිරීම සිදු කරන්න ඕනේ. KSP සම්බන්ධයෙන් ඊටාම ප්‍රබල ලෙස ගැඹුරට ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙන නිසා මේක මහා දෙයක් නෙමෙයි, right? මුලින්ම අපි මෙහෙම කරමු. මෙතන අපි රූප සරහනක් මුලින්ම ඇඳගමු. රූප සරහනක් ඇඳගත්තොත් රූප සරහනට අදාළව මෙතන අපි ගමු 0.4 මවුල ඝන ඩෙසිමීටර් කැල්සියම් ක්ලෝරයිඩ් වලින් ඝන සෙන්ටිමීටර් 50ක් නේ. 0.4 මවුල ඝන ඩෙසිමීටර් කැල්සියම් ක්ලෝරයිඩ් වලින් ඝන සෙන්ටිමීටර් 50ක් ඇඩ් කරනවා. 0.2 මවුල ඝන ඩෙසිමීටර් සෝඩියම් කාබනේට් ඝන සෙන්ටිමීටර් 150කට. හරි. එතකොට දැන් මේ දෙක එකතු කරාට පස්සේ සමස්ත මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 200යි. සමස්ත මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක් විතර වගේ වෙනකන් දැන් වැඩි වෙලා තියෙනවා. මොකද දැන් මේ දෙක එකතු කරාම නම් 150යි 50යිනේ කෙලින්ම 200ක් නෙන්න ඕනේ. එතන මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 200යි, right? එතකොට දැන් මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 200ක් වුණා නම් අපි දැන් දන්නවා මේකේ මේ වෙන්න පුළුවන් දේ තමයි මේකේ ප්‍රතික්‍රියාවක් විදිහට අපි ගත්තොත් වෙන්න පුළුවන් දේ තමයි කැල්සියම් ක්ලෝරයිඩ් CaCl2 සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරාම කැල්සියම්ගේ කාබනේට් එක අවක්ෂේප වෙන්න ඕනි. ඊට අමතරව සෝඩියම් ක්ලෝරයිඩ් එන්න ඕන. නොහොමනේ වෙන්න ඕනි. දෙකයි NaCl හැදෙන්න ඕනි. කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙන්න ඕනි. සෝඩියම් ක්ලෝරයිඩ් දෙකක් එන්න ඕනේ. කැල්සියම්ගේ කාබනේට් එක හැදෙන්න ඕනේ. ටික තමයි ඉතින් මේන්ලි වෙන්න පුළුවන් දේ. හරි. එතකොට මේකේ අපිට ප්‍රතික්‍රියාව බැලුවම පේන්නේ එකට එක ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර ප්‍රශ්නයක් නැහැ. ওই විදිහට තමයි වෙන්නේ. ඒතර නිකමට අපි දැන් මේකේ බලමු. දැන් කැල්සියම් කාබනේට් ප්‍රෙසිපිටේට් වෙන්න ඕනේ කියලා ළමයි කියන්නේ. දැන් අපි දන්නේ නැහැ මේ දෙක මිශ්‍ර කරාම කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවද කියලා. කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙන්න මොකද තියෙනවනේ අවශ්‍යතාවය? කැල්සියම් කාබනේට් වල KSP යගේ ඉක්මවා යන්න ඕනේ. මේ ද්‍රාවණයේ තියෙන කැල්සියම් 2+ සහ කාබනේට් වල සාන්ද්‍රණ. කැල්සියම් 2+ සහ කාබනේට් සාන්ද්‍රණ කැල්සියම් කාබනේට් වල KSP යගේ ඉක්මවා යනවා නම් හරි කැල්සියම් කාබනේට් වල KSP යගේ ඉක්මවා යනවා නම් අනිවාර්යයෙන්ම කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙන්න ඕනේ. එහෙම ඉක්මවා යාමක් සිද්ධ වෙන්නේ නැත්නම් අවක්ෂේප වීමක් වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ સિદ્ધාන්තය අපි දන්නවා. අපි නිකමට හිතුවොත් මාධ්‍යයේ තියෙන කැල්සියම් 2+ සාන්ද්‍රණය මේ වෙලාවේ කොච්චරද කියලා. මාධ්‍යයේ තියෙන ඇති කැල්සියම් 2+ සාන්ද්‍රණයේ මේ වෙලාවේ අපි එකතු කරන්නේ කොච්චරක්ද? 18.4 වැඩි කරන්න තියෙන්නේ කීයද? 50. ඒක 18.4 වැඩි කිරීම 50න් වැඩි කරා. ඒක දැන් ඉන්නේ සම්පූර්ණ පරිමාව කීයක? 200ක වැඩි කරනවා 1000න්. ඔන්නෝමයි වෙන්නේ. 18.4 වැඩි කිරීම 50 200න් බෙදලා 1000න් වැඩි කරනවා. එහෙම වුණා අපිට පේනවා 18000 කැපෙනවා 50ට 1යි 200ට 4යි 0.4න් බෙදනවා 0.1ක් වෙන්න ඕනේ. මවුල ඝන ඩෙසිමීටර් වලින් මාධ්‍යයේ කැල්සියම් 2+ ගේ සාන්ද්‍රණය. හරි. ඒ වගේම අපිට ගන්න පුළුවන් මාධ්‍යයේ තියෙන කාබනේට් සාන්ද්‍රණය මේ වෙලාවේ. කාබනේට් සාන්ද්‍රණය කොච්චරක් කාබනේට් ඇඩ් වෙලා තියෙනවද? කාබනේට් ඇඩ් වෙලා තියෙන්නේ
10.2 වැඩි කරන්න තියෙන 150න් 10.2 වැඩි කිරීම 150 බෙදන්න ඕනේ ආයි පාරක් 200න් වැඩි කරන්න ඕනේ 1000. So 1000ට 1000 කැපෙනවා. මෙතන 150ට 3යි 200ට 4යි. ඒතර 0.6 බෙදීම 4ක් තමයි එන්නේ. 0.6 බෙදීම 4ක් කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ 0.3 බෙදීම 2. ඒ කියන්නේ 0.15යි. 0.15යි මවුල ගන්න ඩෙසිමීටර් අතර එන්නේ කාබනේට් සාන්ද්‍රණය ඕක. කැල්සියම් ටෝප්ලස් සාන්ද්‍රණය 0.1යි මවුල ගන්න ඩෙසිමීටර් වෙනවා. එතකොට දරුවෝ දැන් අපිට KSP අගය ගන්න නම් ඕනේ. අපි දන්නවා කැල්සියම් කාබනේට් වල KSP අගය ගන්නේ KSP සමාන වෙනවා කැල්සියම් ටෝප්ලස්. අපි මේව ගමුකෝ. කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා නම් කැල්සියම් කාබනේට් කැල්සියම් ටෝප්ලස් එක්වස් කාබනේට් විදියටනේ මේකේ සංතෘප්ත ජලීය ද්‍රාවණය හැදෙන. අපි දැන් මුලින් බලන්නේ මේක මේ අවක්ෂේප වෙනවද නැද්ද කියලානේ. එතකොට මේකේ KSP අගය සමාන වෙනවා කැල්සියම් ටෝප්ලස් සාන්ද්‍රණය වාරයක් කාබනේට්ගේ සාන්ද්‍රණයට. එතකොට මේකේ KSP අගය අපි ගත්තොත් එහෙම මෙතන KSP අගය 4 වැඩි කිරීම 10 ඍණ 6 මවුල වර්ග DM ඍණ 6ක් වෙනවා. මෙතන තියෙන කැල්සියම් ටෝප්ලස්ගේ සාන්ද්‍රණය අපි ගත්තොත් කැල්සියම් ටෝප්ලස් සාන්ද්‍රණය අපි දන්නවා 0.1යි. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 1 කියලා ගමුකෝ. 1 වැඩි 10 ඍණ 1. ඒතර වැඩි කරන්න තියෙන්නේ අපි නිකන් මෙහෙම තියාගමුනේ. මෙතන තියෙන්නේ 0.15 කියන්නේ කැල්සියම් 5 10 ඍණ 1නේ. කැල්සියම් 5 10 ඍණ 1. ඒක වැඩි කරාම එන්නේ ළමයි කැල්සියම් 5 වැඩි කිරීම 10 ඍණ 2. ඒතර කැල්සියම් 5 10 ඍණ 2 කියන එක විශාලයි. 4 වැඩි කිරීම 10 ඍණ 6ට වඩා. හරි. එතකොට අපිට පැහැදිලිවම පේනවා KSP අගේ ඉක්මවා ගිහින් තියෙනවා අයනික ගුණිතය. අයනික ගුණිතය ඉක්මවා ගිහිල්ලා තියෙනවා කියන්නේ KSP අගය. KSP අගයට වඩා අයනික ගුණිතයේ විශාලත්වය වැඩි. KSP අගයට වඩා අයනික ගුණිතයේ විශාලත්වය වැඩි කියන්නේ අනිවාර්යයෙන්ම කැල්සියම් කාබනේට් අවක්ෂේප විය යුතුයි. අනිවාර්යයෙන්ම කැල්සියම් කාබනේට් මොනවා වෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම කැල්සියම් කාබනේට් අවක්ෂේප විය යුතුයි. ඔය කියන විදියට. ඒතර කැල්සියම් 5 වැඩි කිරීම 10 ඍණ 2 කියන එක වැඩි අගයක්. කැල්සියම් කාබනේට් වල පවතින KSP අගයට වඩා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ අනුව දැන් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක අවක්ෂේප වෙනවා කියන්නේ. හරි මේක අවක්ෂේප වෙනවා කියන එක මුලින්ම තේරුම් ගත යුතුයි. දැන් අපිට ඊළඟට මොකද්ද මේකේ කරන්න තියෙන දේ? මුලින්ම අපි මෙතනට වෙනකම් මම මේ චුට්ටක් ඔයාලට මේ විවරණයක් සහිතව කරන්න නිසා තා පොඩක් වෙලාව අරගෙන කරන්නේ. මුලින්ම මේ ටික චුට්ටක් ලියා ගන්නකො මුලින්ම ඔයගොල්ලෝ. මේක මුලින් පොඩක් ලියා ගන්න ඕනේ. හරි? මුලින්ම මම ඔයාලට දැන් ඔප්පු කරලා පෙන්නුවා කැල්සියම් කාබනේට් කියන එක්කන අවක්ෂේප වෙනවා කියලා. ඒකයි මට තේරුම් ගන්න ඕනේ මෙතන අවක්ෂේප වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක හොඳටම දන්නේ කොහමද? මොකද KSP යගේ ඉක්මවා ගිහිල්ලා තියෙනවා නම් අයනික ගුණිතේ අනිවාර්යෙන් අවක්ෂේප වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි දැන් මේ මෙතන වෙලා තියෙන. අවක්ෂේප වීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද KSP යගේ ඉක්මවා ගිහිල්ලා තියෙනවා අයනික ගුණිතේ. හරි? රයිට්. ඒක ලියාගත්තට පස්සේ ළමයි දැන් අපි මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතමු. මේක වෙනත් විදියකට හදන්නත් පුළුවන්. ඉතින් බැරි කමක් නැහැ. හරි? එක එක විදිය වලට මේක හදන්න පුළුවන්. මට වෙනස් විදියකට කියලා දෙන්න අපි හදපු ගණන් හදපු විදියට නැතුව වෙන විදියකට. දැන් එතකොට දැන් මෙතනදී දැන් කැල්සියම් කාබනේට් එතකොට අපි මෙහෙම හිතමුකෝ. දැන් කැල්සියම් කාබනේට් සොලිඩ් එක දැන් අවක්ෂේප වෙනවා නම් අපි දන්නවා දැන් ගතික සමතුලිත අවස්ථාවකටපත් වෙන්න ඉපේ ළමයි. මෙහෙම අවක්ෂේපයක් ආවොත් අපි දන්නවා පද්ධතිය සමතුලිත වෙනවා. ඒතර සමතුලිත පද්ධතියක අපි දන්නවා කැල්සියම් 2+ වේ කාබනේට් සාන්ද්‍රණයකුයි යම් ප්‍රමාණයක් තියෙන ඔන්නෝම කැල්සියම් 2+ සහ කාබනේට් ඔන්නෝම යම් ප්‍රමාණයකින් ගතික සමතුලිත අවස්ථාවක තමයි තියෙන්නේ අදාළ මිශ්‍රණය සලකලා බලනකොට. එතකොට කැල්සියම් 2+ වේ කාබනේට් සාන්ද්‍රණ නොහොම තියෙන්නේ. මෙයා 1+ මෙයාත් 1+. මෙයා සොලිඩ් එකක් විදියට තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතනදී කැල්සියම් 2+ සාන්ද්‍රණය වෙන්නේ 0.1 මෝල් ගන්න ඩෙසිමීටර්. මෙයාගේ සාන්ද්‍රණය 0.15 මෝල් ගන්න ඩෙසිමීටර්. ඔන්නෝමයි වෙන්නේ. මේ තියෙන්නේ ආරම්භක අවස්ථාව. දැන් හරිනේ. ඔය සාන්ද්‍රණ දෙකනේ දැන් ඔය තිබුණේ. දැන් මොකද වෙන්නේ? දැන් දරුවෝ අපිට පේනවා මේකෙන් යම් ප්‍රමාණයක් අවක්ෂේප වෙලා තියෙන. මේ තියෙන්නේ පැවතිච්ච කැල්සියම් 2+ මුළු ප්‍රමාණය. මේ තියෙන්නේ මාධ්‍යයේ පැවතිච්ච කාබනේට් වල මුළු ප්‍රමාණය. දැන් මේ තියෙන ආරම්භක ප්‍රමාණය. හොඳේ. දැන් මේකෙන් ටිකක් තමයි අවක්ෂේප වෙලා තියෙන්නේ. හරි. මේකෙන් ටිකක් තමයි එහෙම අවක්ෂේප වෙලා තියෙන්නේ. අවක්ෂේප වෙලා තියෙන ටිකත් එක්ක තමයි ගතික සමතුලිත අවස්ථාවටපත් වෙලා තියෙන්නේ. එතකොට අපි නිකමට හිතමු අවක්ෂේප වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා පොඩ්ඩක් බැලුවොත් මම මෙහෙම කියන්නම් කොහොමද?
අවක්ෂේප වෙච්ච ප්‍රමාණයට වඩා අපි මෙහෙම ගමු. ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය ගත්තොත් වඩා ලේසි. අපි හිතමු 0.1 මවුල ඝන ඩෙසිමීටර්නේ ආරම්භයේදී කැල්සියම් 2+ තිබුණේ. නේ. ආරම්භයේදී කැල්සියම් 2+ තියෙන්නේ 0.1යි. හරි. ඒත් අපි නිකමට හිතමුකෝ දැන් ඉතුරු වෙලා තියෙනවා කියලා අවක්ෂේප වුණාට පස්සේ x ප්‍රමාණයක්. හරි අපි නිකමට හිතමු දැන් x ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. එන අවක්ෂේප වෙච්ච ප්‍රමාණය කොච්චරද? 0.1ක් තිබුණා. ඒක තමයි ආරම්භක අවස්ථාවේ තිබුණු ගාන. දැන් තියෙන x ප්‍රමාණයක් නම් ඒ කියන්නේ අවක්ෂේප වෙලා තියෙනවා එහෙමනම් 0.1 අඩු කිරීම x ප්‍රමාණයක් අවක්ෂේප වෙලා තියෙනවා. හරි නේද? 0.1 අඩු කිරීම x ප්‍රමාණයක් අවක්ෂේප වෙලා තියෙන්න එපේ. එයි මම එහෙම කියන්නේ දැන් මෙතන මුළු ප්‍රමාණය කියන්නේ අවක්ෂේප වෙච්ච ප්‍රමාණයට. ඊටු ප්‍රමාණය එකතු කරාම මොකක් වෙන්න ඕනේද? කැල්සියම් 2+ කේ ආරම්භක අවස්ථාවේ තිබිච්ච එක එන්න එපේ. ඒක තේරෙනවද නේද? අනිවාර්යයෙන් ඒ නිසා මම කියනවා අවක්ෂේප වෙච්ච ප්‍රමාණය වෙන්නේ 0.1 අඩු කිරීම x ප්‍රමාණයක් අවක්ෂේප වෙලා තියෙනවා. right? ඒතර මෙයාගෙන් කොච්චර අවක්ෂේප වෙන්න ඕනේද? මෙයාගේ අවක්ෂේප වෙච්ච ගාන ඒකම නම් මෙයාගෙන් අවක්ෂේපත් වෙන්න ඕනේ 0.1 අඩු කිරීම x ප්‍රමාණයක් අවක්ෂේප වෙන්න ඕනේ. මොකද මෙයාගේ එකට එක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය යන්නේ. අඩුවෙන් ඉන්න එක්කෙනා තමයි සීමාකාරී සාධකය. ඒ කියන්නේ කැල්සියම් 2+ තමයි සීමාකාරී සාධකය. ඒතර එhmenan කැල්සියම් 2+ ප්‍රමාණයට සාපේක්ෂ ප්‍රමාණයක් තමයි කාබනේට් වලින් අවක්ෂේප වෙන්න ඕනේ. ඒතර කාබනේට් වල මේ අවස්ථාවේදී ගත්තොත් වැඩිපුර යම් කාබනේට් ප්‍රමාණයක් තියෙනවා. හරිනේ. වැඩිපුර යම් කාබනේට් ප්‍රමාණයක් තියෙනවා. මෙතන 0.1යි මෙයා 0.15 විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතනදී අපිට ගන්න පුළුවන් මෙයා 0.1 අඩු කිරීම x ප්‍රමාණයක් තමයි අඩු කරන්න ඕනේ. ඒ අනුව අපිට ගන්න පුළුවන්. දැන් ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය එහෙමනම් 0.15ක ආරම්භයේ තිබුණේ. දැන් අඩු වෙන්න ඕනේ 0.1 අඩු කිරීම x ප්‍රමාණයක් අවක්ෂේප වෙනවා. ඒතර 0.15න් අඩු වෙන්න ඕනේ 0.1 බිඳුවක්. ඒ කියන්නේ 0.05 ඍණයි ධන x ප්‍රමාණයක් දැන් ඉතුරු වෙන්න ඕනේ. බිඳු 1 බිඳුවයි එන්නේ නේ. 0.05යි ධන x ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඕනේ. මෙයාගේ x ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ඉතිරි ප්‍රමාණය. හරි. දැන් අපිට පුළුවන් මේකට KSP අගයට ආදේශ කරන්න. KSP අගයට අපි දැන් ආදේශ කරලා බැලුවොත් KSP සමාන වෙනවා අපි දන්නවා කැල්සියම් 2+ සාන්ද්‍රණීය වාරයක් කාබනේට් වල සාන්ද්‍රණය. KSP එන්නේ 4 වැඩි කිරීම 10^6 මවුල වර්ග DM-6 කැල්සියම් 2+ ගේ සාන්ද්‍රණය අපි ගත්තොත් එහෙම කැල්සියම් 2+ සාන්ද්‍රණය මේ වෙලාවේ දැන් ඉතුරු වෙලා තියෙන ගානේ ආදේශ කරන්න ඕනේ x කියලා ගමුකෝ. මෙයාගෙන 0.05 ධන x ප්‍රමාණය. අපි ඊටම පැහැදිලිව දන්නවා ඉතින් මේක අපි උපකල්පන වලට ගත්තොත් එහෙම උපකල්පනයේදී අපි දන්නවා 0.05 කියන එක. ඊටා විශාල x ට වඩා එම නිසා අපිට කියන්න පුළුවන් 0.05 ධන x කියන එක ආසන්න වශයෙන් 0.05ටම සමානයි කියලා. එහෙම හිතුවොත් එහෙම ඇත්තටම x කියලා කියන්නේ 4 වැඩි කිරීම 10^6 බෙදීම මෙන්න මෙයා. මොකද මේක අපි ටෝටල් පැකේජ් එක විදිහටනේ ගන්නෙ. 0.05 කියලා ගන්න. 5 වැඩි කිරීම 10^2කින් බෙදන්න තියෙන. ඒතර 4 බෙදීම 5යි කියලා කියන්නේ 0.8යි. හරි. එතකොට 0.8 10^4ක් එන්නේ 8 වැඩි කිරීම 10^5ක්. එතකොට එහෙමනම් x ප්‍රමාණය කියන්නේ කියන අවක්ෂේප වෙච්ච සාන්ද්‍රණය වෙන්නේ 8 වැඩි කිරීම 10^5ක සාන්ද්‍රණයක් තමයි උතර අවක්ෂේප වෙලා තියෙන්නේ. එතකොට දැන් අපෙන් අහන්නේ මේ අවක්ෂේප වෙච්ච ප්‍රමාණය නෙමෙයි. දැන් මාධ්‍යයේ තියෙන කැල්සියම් 2+ ප්‍රමාණය වෙන්නේ 8 වැඩි කිරීම 10^5. ඒකනේ දැන් ඔය අහන්නේ. හරිනේ. එතකොට අවක්ෂේප වෙච්ච ප්‍රමාණය මම ඉතුරු වෙච්ච ප්‍රමාණය x කියලා ගත්තොත් අවක්ෂේප වෙච්ච ප්‍රමාණය කියන්නේ ඉතින් අර ආරම්භයේ තිබිච්ච ගාණෙන් ඒ අදාළ ගාණ අඩු වෙන්න ඕනේ. එහෙම ගන්න පුළුවන්. ඒක තමයි වඩා තර්කානුකූල. ඒ විදිහට හදන්න පුළුවන් ඉතින්. හරි ඔන්න ඔහොම හිතන්නත් පුළුවන් අපිට. බැඩේ ගොඩ දා ගන්න පුළුවන් මේ විදිහට හදලා. එතකොට නැත්තම් අපිට තව විදිවලටත් ඉතින් මේක හදන්න බැරි කමක් නැහැ. මේක හදන්න පුළුවන්. මේක අපි එක විදියක් විදිහට මුලින්ම අපි බලමුකෝ. මේක ඔන්න එක විදියකට හදනවා නම් ওই විදිහට හිතලා හදන්න පුළුවන්. මුලින්ම අවක්ෂේප වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ කොහොමද? කොහොමත් අවක්ෂේප වෙනවද නැද්ද කියන එක තීරණය කළ යුතුයි. අවක්ෂේප වෙනවද නැද්ද කියන එක තීරණය කරේ නැත්තම් වෙන්නේ ඔයාලට මේක හරියට මේ
මේක මොකද ඒතකොට කැල්සියම් 2+ ප්‍රමාණය සම්බන්ධයෙන් අදහසක් ගන්න බෑනේ අවශ්‍ය වෙනවද නැතිව තීරණය කරේ නැත්නම් මේක විදිහට ගාන හදනවා නම් ওই විදිහට තමයි හදන්න ඕනේ මේක මම අලුත් ක්‍රමවේදයක් විදිහට කියලා දුන්නේ මොකද මේ විදිහට මම ගණන් කලින් අපි ගණන් හදුවේ නැහැ කලින් මෙහෙමත් හදන්න පුළුවන් ඉතින් හරි මේක දෙවෙනි ක්‍රමයකට මම ඔයාලට සම්බන්ධතාවයක් පැහැදිලි කරොත් මේක මෙහෙමත් හදන්න පුළුවන් මෙහෙම හිතමුකෝ මුලින්ම අර අවක්ෂේප වෙනවා කියන එක තහවුරු කරගන්න ඕනේ හරි අවක්ෂේප වෙනවා කියන එක තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි මොකද අවක්ෂේපයක් උනේ නැත්තම් අපිට මේ ගාන මෙහෙම හදන්න බෑනේ අවක්ෂේප වෙන බව මුලින්ම තහවුරු කරගන්න ඒකට කොහොමදත් මේ කැල්කියුලේෂන් එක කරන්න ඉපේ මේ කැල්කියුලේෂන් එක කොහොමද කරන්න ඕනේ ඊට පස්සේ මම ඔයාලට කියන්නේ මේ KSP ආදේශ කරන එක මෙහෙම හිතන්නත් පුළුවන් දැන් මොනවද මේ එකතු කරේ අපි කට්ටිය කැල්සියම් ක්ලෝරයිඩුයි සෝඩියම් කාබනේටුයි එකතු කරේ ඒතර අපිට තේරෙනවා මෙතනදී කැල්සියම් කාබනේට අවක්ෂේප වෙන්න ඕනේ KSP යගේ ඉක්මවා යනවා නම් ඔහොම තියෙනවා දැන් කැල්සියම් ක්ලෝරයිඩ් වල හරි කැල්සියම් ක්ලෝරයිඩ් වල මවුල ප්‍රමාණය අපි නිකමට හිතුව මවුල ප්‍රමාණය කොච්චරද මෙයාගේ මවුල අපි දැන් දන්නවා 18.4න් 50ක් ඇඩ් කරේනේ 18.4න් 50ක් නේ ඇඩ් කරේ 50 වරක් 4 කියන්නේ එතකොට 200යි ඒතර 20 වැඩි කිරීම 10 3යි ඔන්න ඔය මවුල ගන්න තමයි තියෙන්නේ පස්සේ හරිනේ මෙතන එතකොට එන්නේ 4යි 4 5 20යි ඒතර 20 10 3 සෝඩියම් කාබනේට් වල මවුල ප්‍රමාණය අපි ගත්තොත් එන්නේ 18.2 150. ඒතර 150 වල දෙක කියන්නේ 300යි 300යි කියන්නේ අත්‍තරම 30යි. 30 වැඩි කිරීම 10 3යි. ඔන්න මවුල ප්‍රමාණ වලින් ගත්තොත්. ආරම්භයේදී මේගොල්ලෝ නැහැ. එක වෙලාවක් ගියාම අපි දන්නවා මේක දැන් ලිමිටඩ් රීජන් එකට අදාළව. ඒ කියන්නේ සීමාකාරී ප්‍රතික්‍රියකය වෙන්නේ. ඒතකොට කැල්සියම් ක්ලෝරයිඩ් තමයි සීමාකාරී වෙන්නේ. ඒතර එයා ඉවර වෙන්න ඕනේ. ඒතර 20 වැඩි කිරීම 10 3න් 20 වැඩි කිරීම 10 3න් ප්‍රතික්‍රියා කළ අවසන් වෙනවා. එතකොට කැල්සියම් සෝඩියම් කාබනේට් වලින් එනවා 30 වැඩි කිරීම 10 3න් 20 වැඩි කිරීම 10 3ක් ප්‍රතික්‍රියා කරාම 10 වැඩි කිරීම 10 3ක් ඉතුරු වෙනවා. එන්න මේ මවුල ප්‍රමාණය දැන් මාධ්‍ය ඉතුරු වෙලා තියෙන්නේ. හරිනේ. එතකොට දැන් මෙතන එහෙමනම් හැදෙන්න ඕනේ. ඒකට අදාළව ගත්තොත් ඉතින් ලිමිටඩ් රීජන් එකේ ඉන්නේ 20 වැඩි කිරීම 10 3ක්මයි හැදෙන්න ඕනේ. නමුත් දැන් අපි දන්නේ නැහැ නේ ඒක අවක්ෂේප වෙනවද නැද්ද කියලා. දැන් මෙතනට අනුව නම් අවක්ෂේප වෙනවා කියලා පැහැදිලි වෙනවා. එතකොට අවක්ෂේප වෙච්ච එකෙන් තමයි යම් ප්‍රමාණයක් දිය වෙන්න ඕනේ. හරි. එතකොට දැන් අපිට තේරෙන දේ තමයි සෝඩියම් කාබනේට් වල 10 වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයක් ඉතුරු වෙනවා මාධ්‍යයේ. මේ විදිහට හිතුවොත්. දැන් අපි දන්නවා ඉතුරු වෙන සෝඩියම් කාබනේට් මොකද වෙන්නේ? ඉතුරු වෙන සෝඩියම් කාබනේට් අයන වලට වෙන් වෙනවා Na+ දෙකකට සහ CO32- එකකට. එතකොට මෙතන සෝඩියම් කාබනේට් ගන්න 10 වැඩි කිරීම 10 3යි මවුල නම් කාබනේට් මවුල ප්‍රමාණයක් 10 වැඩි කිරීම 10 3ම තමයි. මොකද එකට එක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය යන නිසා කාබනේට් දැන් උදේට මාධ්‍යයට සැපයනවා මෙච්චර ප්‍රමාණයක් පොදු අයනයක් විදියට. එයි මම පොදු අයනයක් කියලා කියන්නේ. කැල්සියම් කාබනේට් අපි අවක්ෂේප වෙනවා කියලා දන්නවනේ. ඒතර අපි දන්න කැල්සියම් කාබනේට් ඔන්න අවක්ෂේප වෙලා තියෙනවා. මෙහෙම අවක්ෂේප වෙච්ච එක ගතික සමතුලිත අවස්ථාවටපත් වුණාම කැල්සියම් 2+ එක CO32- ඔන්න ඔහමයි වෙන්නේ. ඒතර දැන් මෙතනදී මෙන්න මේ කාබනේට් ප්‍රමාණය 10 වැඩි කිරීම 10 3ක කාබනේට් ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ කාබනේට් ප්‍රමාණය මෙන්න මෙතනදී පොදු අයනයක් විදියට මෙයාට ක්‍රියා කරනවා. හරි මෙයා පොදු අයනයක් විදියට ක්‍රියා කරනවා. අපි හිතමු කැල්සියම් කාබනේට් දැන් අවක්ෂේප වෙලා අවක්ෂේපයෙන් යම් X ප්‍රමාණයක් දිය වෙනවා කියලා කැල්සියම් 2+. මොකද දැන් මාධ්‍යයේ දැන් කැල්සියම් 2+ දෙන්නේ මෙයා දිය වෙලා එන ප්‍රමාණය විතරමනේ. මොකද මෙතන කැල්සියම් ක්ලෝරයිඩ් එක ඉවර වෙලානේ තියෙන්නේ. මෙතන බිඳුවයි. සෝඩියම් කාබනේට් එක රියැක්ට් වෙච්ච කැල්සියම් ක්ලෝරයිඩ් කියලා දෙයක් දැන් නැහැ මාධ්‍යයේ. කැල්සියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන් අවසන් වුණා. දැන් මාධ්‍යයට කැල්සියම් 2+ අපේනවා නම් අනිවාර්යයෙන්ම සපයන්න ඉන්න එකම එක්කෙනා කැල්සියම් කාබනේට් අවක්ෂේපයේ දිය වෙලා ලැබෙන කැල්සියම් ක්ලෝරයිඩ් මේ කැල්සියම් 2+ පමණයි. එතකොට දැන් මම ඔයාලට කියනවා එහෙනම් කැල්සියම් කාබනේට් අවක්ෂේපයෙන් දිය වෙලා මාධ්‍යයට සපයනවා කැල්සියම් 2+ X ප්‍රමාණය. එතකොට දැන් සමතුලිත ප්‍රතික්‍රියාවට අදාළව ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය එකට එක තියෙනවා. එහෙමනම් කැල්සියම් කාබනේට් වලින් X මවුල ප්‍රමාණයක් නම් තිබුණේ X වලින් යම් ප්‍රමාණයක් කැල්සියම් 2+ මාධ්‍යයට දෙනවා නම් කාබනේටුත් අනිවාර්යෙන් X ප්‍රමාණයක්ම දෙන්න ඕනේ. මොකද ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය එකට එක නිසා. හැබැයි උඩ ප්‍රතික්‍රියාවේ කාබනේට් එකේ 10 වැඩි කිරීම 10 3යි මවුල ප්‍රමාණයක් මාධ්‍යයේ තියෙනවා නම් එයා පොදු අයනයක් විදියට ඔන්න කාබනේට් වලට දැන් මෙතන පහර දීමක් ලක් වෙනවා. 10 වැඩි කිරීම 10 3. හැබැයි පටලව ගන්න එපා මෙතන තියෙන්නේ සාන්ද්‍රණය නෙමෙයි මවුල ප්‍රමාණය. අපි මේක සාන්ද්‍රණයට හරව ගන්න ඕනේ. කාබනේට් මවුල ප්‍රමාණය 10 වැඩි කිරීම 10 3යි. ඒක හරි. හරි. එතකොට මේ ඉන්නේ මවුල ප්‍රමාණයක්. මේක අපි බෙදමු
මුළු පරිමාවෙන්. මුළු පරිමාව වෙන්නේ ළමයි. මෙතන 50යි මෙතන 150යි කියන්නේ 200යිනේ. 200න් බෙදලා 1000න් වැඩි කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට 1ට 20ක මූල ප්‍රමාණයක් කියන්නේ 1ට 20යි කියලා කියන්නේ 1ට 20ක් කියලානේ කියන්නේ. 5 වැඩි කිරීම 10 ඍණ 2යි. ඒතර 5 වැඩි කිරීම 10 ඍණ 2. ඇත්තටම සාන්ද්‍රණයක් විදියට ගත්තොත් අතන මෙතන පොදු වයින් ආචරණයේ 0.05ක් වෙනවා. හරි. දැන් ඔන්න KSP දාන්න පුළුවන් කැල්සියම් 2+ සාන්ද්‍රය සහ කාබනේට් අයන සාන්ද්‍රය දාන්න කලින් ගානම තමයි එතකොට. දැන් ඒතර KSP සමාන වෙනවා කැල්සියම් 2+ සාන්ද්‍රණයේ වාරයක් කාබනේට්ගේ සාන්ද්‍රණය. KSP යගේ අපි දන්නවා 4 වැඩි කිරීම 10 ඍණ 6යි. කැල්සියම් 2+ සාන්ද්‍රණය x කියලා ගත්තොත් කාබනේට් සාන්ද්‍රණය 0.05 දාන x කලින් වගේම මේක අපි උපකල්පනය කරන ආසන්න වශයෙන් 0.05ට සමානයි කියලා. එතකොට නැවතත් අපිට එනවා x කියන්නේ මාධ්‍යයේ පවතින කැල්සියම් 2+ සාන්ද්‍රණය 8 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා නැවතත් අපිට හදා ගන්න පුළුවන්. ඔන්න ඔහොමයි ඔයගේ ගානක් හදන්නේ. මම ඔයාලට විශේෂයෙන් කියන ඔය වගේ ගණන් කරුණා කරලා හදලා පුරුදු වෙලා යන්න. ඔය වගේ ඒවා අහනවා. ළමයි ගොඩාක් පටලව ගන්නවා. මේ සාමාන්‍ය සීමාකාරී ප්‍රතික්‍රියාකාශිත ගැටලුවක් සහ KSP ගානක් අතර තියෙන වෙනස ඕකයි. මොකද දැන් සාමාන්‍ය ඔයගොල්ලන්ට තුන්වෙනි පාඩමේ උගන්වන රසායනික ගණනය කිරීම වලදී අපි වැඩි වද වෙන්නේ නැහැ අවක්ෂේපයක් හැදෙනවද නැද්ද? ඒවා ගැන වද වෙන්නේ අපි කොහොමද අවක්ෂේපයක් හැදෙනවා කියලාම තමයි ගන්නෙ. නමුත් දැන් මෙතනදී මේ එයාට යම් මවුල ප්‍රමාණයක් තිබුණ පළියට අවක්ෂේප වෙනවයි කියලා කියන්න බෑ. මවුල ප්‍රමාණයක් හැදුනට අවක්ෂේප වෙන්න නම් එයාගේ අවක්ෂේපන අවශ්‍යතාවය ඉක්මවා යන්න ඕන. කැල්සියම් කාබනේට්ගේ අවක්ෂේපන අවශ්‍යතාවය ඉක්මවා යනවා කියන්නේ මොකද? එයාගේ KSP යගේ අපි කියන ඕවර්කම් කරන්න ඕන නැත්නම් එක්සීඩ් වෙන්න ඕන. එහෙම රික්වයර්මන්ට් එකක් තිබුණ නැත්නම් ඒ කියන්නේ කැල්සියම් කාබනේට් වල KSP යගේ ඉක්මවා යාමක් සිද්ධ වෙන්නේ නැත්නම් කැල්සියම් කාබනේට් මේ අවක්ෂේප වීම සඳහා අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. මොනකෝ පටලව ගන්න එපා. හරි? රයිට්. ඕකේ. ඒ ගාන හරි කියලා හිතනවා. හරියට වීඩියෝ පෝස් කරලා ලියා ගන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට දැනුවත් කරන්න. ඒතර මම කියලා දෙන්නම්. ඊළඟට අපි යමු ප්‍රශ්නාංක 7ට. ප්‍රශ්නාංක 7 මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ. පීඩන 2q2r යන තාප අවශෝෂක ප්‍රතික්‍රියාව සලකන්න කියලා තමයි කියන්නේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ දරුවෝ එන්ඩෝතර්මික් රියැක්ෂන් එකක් කියලා කියන්නේ පද්ධතිය සිසිල් වෙනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට. බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා කියන නෙවෙයි කියන්නේ. තාපදායක ප්‍රතික්‍රියාවක් නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට බාහිර පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. හරිද? මොකද පද්ධතියෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට තාපයේ මුදාහැරෙනවා බාහිර පරිසරයට. ඒතර බාහිර පරිසරයේ තියෙන අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම වේගය වැඩි වෙනවා. ඒ වගේම රස්නේ වැඩි වෙනවා. ඒ නිසා අපිට තේරෙනවා තාපදායකයි කියන්නේ රස්නේ වැඩි වෙන ප්‍රතික්‍රියාවක්. තාප අවශෝෂකයි කියලා කියන්නේ සීතල වෙනවා. පද්ධතිය සීතල වෙනවා. අපි පරීක්ෂණ නලයක නම් පරීක්ෂණය සිද්ධ කරන්නේ පරීක්ෂණ නලයේ සිසිල් වෙනවා කියලා අපිට හොඳට අතට තේරෙනවා. ඒක තමයි අපි කියන්නේ ඒක මේ සිසිල් වෙන ප්‍රතික්‍රියාවක් කියලා. ඉහත ප්‍රතික්‍රියාව සම්බන්ධ සත්‍ය ප්‍රකාශය වන්නේ කියලා තමයි වෙන් අහන්නේ. රයිට්. පළවෙනි එක. උෂ්ණත්වය වැඩි කිරීමෙන් ඉහත ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ කරගත හැකියි කියලා කියන්නේ. අපි ඔක්කොටම කලින් මේකේ දැන් ස්වයංසිද්ධතාවයේ සම්බන්ධව පුරෝකථනය කරනවා නම් දරුවෝ අපි අනිවාර්යෙන් දන්නවා ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H වාරයක් T ඩෙල්ටා S කියන සමීකරණයෙන් තමයි ඔක කරන්නේ. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H අඩු කිරීම T ඩෙල්ටා S සමීකරණයෙන් ඔය ස්වයංසිද්ධතාවයේ පුරෝකථනය කරන්නේ. මුලින්ම බලමු මේ ප්‍රතික්‍රියාවට අදාළවම නම් මේ ප්‍රතික්‍රියාවට අදාළව බැලුවොත් නම් අපිට පැහැදිලිවම පේනවා මේක ඩෙල්ටා H වල අගය වෙන්නේ තාප අවශෝෂකයි නිසා ධන අගයක් එන්නේ. තාප අවශෝෂක නිසා මේක ඩෙල්ටා H එක අගය ධන වෙන්න ඕනේ. එන්ට්‍රෝපිය ගැන පොඩි සඳහනක් කරොත් මෙතන එන්ට්‍රෝපිය වෙන්නේ මෙතන වායු අණු 2යි 1යි 3ක් තියෙනවා. දකුණු පැත්තට එනකොට වායු අණු 2කට බැහැලා තියෙනවා. මෙතන වායු අණු 3යි මෙතන වායු අණු 2යි තියෙනවා. වායු අණු ප්‍රමාණය අඩු වෙනවා නම් ඩෙල්ටා S කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍ය ඩෙල්ටා S කියලා කියන්නේ පරාමිතියක් ප්‍රතිඵල වලින් ප්‍රතික්‍රියාවක් අඩු කරලා ගන්න පරාමිතික අගයක්. ඒතර එන්ට්‍රෝපි වෙනස ගත්තාම මෙතනදී එන්ට්‍රෝපි වෙනස එන්නේ වාට ඍණ අගයක්. ධන එන්ට්‍රෝපිය වෙනසක් නෙමෙයි නේ ඍණ එන්ට්‍රෝපි වෙනසක් එන්නේ. හේතුව ප්‍රතිඵල පැත්තේ තියෙන එන්ට්‍රෝපිය ධන චූටි අගයක් තියෙන්නේ. ප්‍රතික්‍රියක පැත්තේ තියෙනවා 2යි 1යි 3යි 3ක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒත් අපිට පැහැදිලිවම පේනවා මේකේ එන්ට්‍රෝපි වෙනස විශාලයි වම් පැත්තේ දකුණු පැත්තේ එන්ට්‍රෝපි වෙනසට වඩා. ඒ අනුව මේකේ එන්ට්‍රෝපි වෙනස ඍණ අගයක් තියෙනවා. එහෙම හිතුවාම මෙයා ධන නම් T උෂ්ණත්වයේ කොහොමද ධන අගයක් නේ? ඩෙල්ටා S එක දැන් මෙතන ඍණාගයක් කියන ධන ඍණ වැඩි වුණාම මෙතන ඉන්න ඍණ උත්තරයක්. ඒ ඍණ මේ ඍණත් එක්ක වැඩි වුණාම ඉන්නේ ධන උත්තරයක්. අතන මෙතනත් එන්නේ ධන උත්තරයක්. අතන ධන උත්තර දෙකක් කියන්නේ අනිවාර්යයෙන්ම ධනම තමයි උත්තරේ. එතකොට දැන් එහෙමනම් පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ උෂ්ණත්වය වෙනස් කරා කියලා මේ උෂ්ණත්වය වෙනස් කරා කියලා මෙතන තේරුම නැහැ.
මොකද උෂ්ණත්වය වෙනස් කරත් අපිට ධන උත්තරයක් ඒක අනිවාර්යෙන්ම ඉන්නේ ධන උත්තරයක් නේ. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ඩෙල්ටා S එක බැරි වෙලා හරිය ධන වුණා නම් ඩෙල්ටා S එක මෙතන ධන වුණා නම් මෙතන ධන මෙතන ඍණ වෙනවා. මෙහා ඍණ වුණොත් ධන උත්තරයට වඩා ඍණ උත්තරය ලොකු කරගන්න තිබුණා උෂ්ණත්වය වැඩි කරලා. එතකොට මේක සංසිද්ධ වෙනවා. මම කියන එක තේරෙනවා කියලා හිතනවා. හරි. දැන් බැරි වෙලා හරිය එන්ට්‍රෝපිය ධන වුණා නම් මෙතන ධන වැඩි වුණාම ධන උත්තරයක් නේ. ඒ ධන ඍණත් වෙනවම ඍණ උත්තරයක්. ඒතර ධන උත්තරයට වඩා ඍණ උත්තරය විශාල කරගන්න නම් අපිට උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන් නේ. ඒතකොට මේ මුළු පදේම ඍණ මේ මෙතන තියෙන මුළු පදේම ඍණාගේ වැඩි වෙනවනේ. ඒ වගේ වෙලාවට අපිට උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. ඒක හරි ඒක නෑ කියන්නේ. හැබැයි දැන් ගැටලුව තියෙන්නේ මේකට අදාළව ගත්තොත් නම් මෙතනදී අපිට පේනවා එන්ට්‍රෝපියාගේ ඍණ. එන්ට්‍රෝපියාගේ ඍණ කියන්නේ සහ මේක ඩෙල්ටා H එක ධන නම් මොනම විදියකින්වත් මේක ඩෙල්ටා G වලගේ ඍණ කරන්න බෑ. ඩෙල්ටා G වලගේ ඍණ කරන්න නම් අනිවාර්යයෙන්ම එන්ට්‍රෝපි වෙනස ධන වෙන්න ඕනේ මේ වගේ වෙලාවක. එන්ට්‍රෝපි වෙනස කියන එක ස්ථිර දෙයක්. ප්‍රතික්‍රියාවේ එන්ට්‍රෝපි වෙනස අපිට වෙනම ඇති කරන්න බෑ. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එන්ට්‍රෝපි වෙනස ඒකම තමයි. එන්තැල්පි වෙනසත් වෙනස් කරන්න බෑ. ඒකම තමයි. ඒතර ඒවා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන පාරාමිතිය උෂ්ණත්වය පමණයි. උෂ්ණත්වය අපිට අවශ්‍ය නම් අඩු කරන්න පුළුවන්, අවශ්‍ය නම් වැඩි කරන්න පුළුවන්. හැබැයි මෙතනදී උෂ්ණත්වය අඩු කරත්, උෂ්ණත්වය වැඩි කරත් මොනවා කරත් ඩෙල්ටා G වලගේ වෙනස් වෙන්නේ නැහැ. ඩෙල්ටා G වලගේ ධනම තමයි. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කිරීමෙන් ඉහත ප්‍රතික්‍රියාව සංසිද්ධ කරගත හැකි කියන එක වැරදි. උත්ප්‍රේරකයක් යෙදීමෙන් සංසිද්ධ කරගන්න පුළුවන්ද කියලා අහන්න බෑ. එහෙම කොහොමඩත්ම කරන්න බෑ. කැටලිස්ට් එකක් පාවිච්චි කරා කියලා, ඒ කියන්නේ උත්ප්‍රේරකයක් පාවිච්චි කරා කියලා මොනම ආකාරයේදීවත් වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. උත්ප්‍රේරකයක් පාවිච්චි කරා කියලා මොනම ආකාරයකවත් වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. උත්ප්‍රේරකයක් පාවිච්චි කරා ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරකයක් පාවිච්චි කරාම වෙන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙන එක මිසක් ප්‍රතික්‍රියාව සංසිද්ධ කර ගැනීමට හැකියාවක් නැහැ. උත්ප්‍රේරකයක් පාවිච්චි කවදාවත් පටලවා ගන්න එපා. කැටලිස්ට් එකක් කියන්නේ උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන පාරාමිතියක්. එහෙම නැත්නම් සක්‍රියන ශක්තිය අඩු මාර්ගයක ගමන් කරන පාරාමිතියක් පමණයි. උත්ප්‍රේරකය දැන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතන්න. සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් සිද්ධ කර ගැනීම සඳහා උත්ප්‍රේරකයක් පාවිච්චි කරගන්න බෑ. ප්‍රතික්‍රියාවක් කියන්නේ ස්වයන් සිද්ධව සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. දැන් උදාහරණයක් ගන්න මෙහෙම. H2O O2 එකතු වෙලා ජලය හැදෙනවා කියන ප්‍රතික්‍රියාව මේක ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මේක ඩෙල්ටා G වලගේ ධන. හරි. මේක ස්වයන් සිද්ධ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මේක ඩෙල්ටා G වලගේ ධන. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධව සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධව සිද්ධ වෙන්නේ නැත්තම් ඩෙල්ටා G වලගේ ධන නම් ආයි ඉතින් මේකට උත්ප්‍රේරකයක් දැම්මයි කියලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේග ටිකක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැත්තම් වෙන්නේ නෑම තමයි. ඔබ පටලව ගන්න එපා. හැබැයි මෙන්න මෙහෙම වෙලාවල් තියෙනවා. ඔයගලන්ට ඔක වැරදි අදහසක් එනවා සමහර වෙලාවට මෙහෙම. දැන් උදාහරණයක් ගමු අපි කාබන් සොලිඩ් වලට ඔක්සිජන් ගෑස් තමයි කාබන් ඩයොක්සයිඩ්. මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි. ඩෙල්ටා G වලගේ මේකේ ඍණ. හරි ඩෙල්ටා G වලගේ මේකේ ඍණ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධව සිද්ධ වෙනවා. හැබැයි දැන් ඔයාලට කල්පනා කරන්න පුළුවන් ඔයාලට මෙහෙම. අපි කාබන් සොලිඩ් එකකට ඔක්සිජන් ගෑස් අපි පාස් කරොත් එහෙනම් අපිට කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා පේනවද? අපිට කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා පේන්නේ නැහැ. එතකොට ඔයාලට වැරදි අදහසක් එනවා ඩෙල්ටා G ඍණ නම් මේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි නෑ. ඇයි පේන්නේ නැත්තේ? ඒකට හේතුව මේකයි. දැන් කාබන් සොලිඩ් වලට ඔක්සිජන් ගෑස් පාස් කරාම කාබන් ඩයොක්සයිඩ් වායු ගුලණය වීමක් සිද්ධ වෙනවා වුණා අපිට මේ ප්‍රතික්‍රියාව එහෙම වෙනවයි කියලා පේන්නේ නැහැ. එහෙම වෙන්නේ පේන්නේ නැහැ කියන එකේ තේරුම වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ පේන්නේ නැත්තේ වෙන ප්‍රමාණයට ශීඝ්‍රතාවය මදි නිසා. ඒ කියන්නේ ටිකක් හයියෙන් සිද්ධ වුණොත් තමයි අපිට බුබුලු වෙනවා පේන්නේ. අපිට මෙතන පේන්නේ නැහැ. හරි? අපිට මෙතන බුබුලු වෙනවා පේන්නේ නැහැ. අපිට මෙතන බුබුලු වෙනවා පේන්නේ නැත්තේ මොකක් නිසාද? හරි ශීඝ්‍රතාවයෙන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැති නිසා. හරි? හරි ශීඝ්‍රතාවයෙන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැති නිසා අපිට බුබුලු වෙනවා පේන්නේ නැත්තේ. එහෙමනම් අපි මොකද කරන්නේ? මේකට කැටලිස්ට් එකක් දාන්න. අපි හිතමු ප්ලැටිනම් උත්ප්‍රේරක කියලා. අපි හිතමු ප්ලැටිනම් උත්ප්‍රේරක දානවා කියලා. ප්ලැටිනම් වගේ උත්ප්‍රේරකයක් මේකට දැම්මොත් එහෙම නැත්නම් කැටලිස්ට් එකක් මේකට දැම්මොත් මොකද වෙන්නේ? ඔන්න දැන් අපිට පේන්න ගන්නවා කාබනුයි ඔක්සිජනුයි ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කියලා. දැන් ඔයා වැරදි අදහසක් තේරුම් ගන්නවා. උත්ප්‍රේරකේ දාන්න කලින් ප්‍රතික්‍රියාව සිද්ධ වුණේ නැහැ. උත්ප්‍රේරකේ දැම්මට පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා වැරදි අදහසක් යනවා. එතකොට ඔයා හිතනවා උත්ප්‍රේරකේ දාන්න කලින් ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නැහැ. උත්ප්‍රේරකේ දැම්මට පස්සේ ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වුණා. ඒක නෙමෙයි උනේ. එතන උනේ උත්ප්‍රේරකේ දාන්න කලිනුත් ප්‍රතික්‍රියාව සිද්ධ වුණා ඔටෝමැටිකලි. ප්‍රශ්නේ තියෙන්නේ
අපිට කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා පෙවුන්නේ නැහැ. පෙවුන්නේ නැත්තේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මදි. හොඳේ. උත්ප්‍රේරකය දැම්මට පස්සේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහළ යනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ ගියාම අපිට කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා පේනවා. එතකොට වෙලා තියෙන්නේ කලිනුත් ඔටෝමැටිකලි සිද්ධ වෙච්ච දේ දැන් ටිකක් හයියෙන් සිද්ධ වෙනකොට තමයි අපිට පේන්න ගන්නෙ. හරිද? පේන්න ගත්ත පළියට අපිට කියන්න බෑ කලින් වෙන්නේ නැතුව තිබිලා දැන් වුණා කියලා. මේක කොහොමඩක් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. ඒතකොට ප්ලැටිනම් උත්ප්‍රේරකයේ දැම්ම වෙන වේගෙ වැඩි වෙලා විතරයි තියෙන්නේ. ඒ නිසා ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධ කර ගැනීම සඳහා උත්ප්‍රේරකයක කාර්යභාරය ශුන්‍යයි. හරි? ඒ කියන්නේ උත්ප්‍රේරකයේ කාර්යභාරයක් නැහැ ඇත්තටම. ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධ කරගන්න උත්ප්‍රේරකයට කළ හැකි දෙයක් නැහැ. උත්ප්‍රේරකයකින් සිදුවෙන දෙයක්වත් නැහැ. ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධ කරගන්න. ඇත්තටම සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධ කර ගැනීම සඳහා ඩෙල්ටා G වලගේ ඍණවීම පමණයි සිදු වී යුත්තේ. ඒක උෂ්ණත්වයේ සමහර තැන්වලදී උෂ්ණත්වය වෙනස් කරලා අපිට මේක කරගන්න පුළුවන්. හැබැයි සමහර තැන්වල උෂ්ණත්වය වෙනස් කරත් කරගන්න බෑ. දැන් මේ වගේ ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වෙනස් කරලා ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ කරන්න බෑ. උත්ප්‍රේරකයක් දාලා කොහොමදත් කරන්න බෑ. හොඳ ඒකට එකත් වැරදි. මම තාම හොඳට මතක තියාගන්න ඔළුවට මම මේ විවරණය කරන්නේ ඕන ප්‍රශ්නයක් දුන්නාම වැඩේ කරකවල ගහගන්න පුළුවන් විදියට. උෂ්ණත්වය අඩු කළ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ කරගන්න පුළුවන් බෑනේ ඉතින්. දැන් මම කියවනේ උෂ්ණත්වය අඩු කරත් වෙන්නේ මෙතන තියෙන ධනපදේ චුට්ටක් අඩු වෙයි. ඒත් ඉතින් මෙතන ධන වෙන එක නවත්තන්න බෑ. එතන කොහොමදත් ධන. උෂ්ණත්වය අඩු කරා කියලා යා ඍණ වෙන්නේ අනිවාර්යෙන් උෂ්ණත්වය කියන ධනපදයක්. ඒක ධනපදයක ආදේශයකින් ඉන්නේ අනිවාර්යෙන්ම ධනපද ආදේශයක් නේ. ඒතර එතන ධනපද ආදේශය සහ ඩෙල්ටා H ක තියෙන ධනපද ආදේශ දෙකේ සුළු කිරීමෙන් ලැබෙන කොහොමදත් ධනපද ආදේශය. ඒතර යා ඍණ වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඍණ වෙන්නේ නැහැ. ඉන්නේ ධනපදයක්ම තමයි. ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔය තේරුම් ගන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක උෂ්ණත්වය අඩු කළ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ කරගත හැකි කියන එකත් එතකොට ගන්න බෑ. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කිරීමෙන් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ කරගත හැක. සාන්ද්‍රණය වැඩි කිරීමෙන් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ කරගන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මම ආයි කියනවා ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධ කර ගැනීම සඳහා ඒක ඩෙල්ටා H එකයි ඩෙල්ටා S එකයි ඩෙල්ටා G එකයි විතරයි රඳාපවතින සාධක විදියට තියෙන්නේ. හරි? සාන්ද්‍රණය වැඩි කරා කියලා ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක පස්වෙනි ප්‍රකාශය කියලා තියෙන ඉහත ක්‍රම කිසිවකින් ස්වයං සිද්ධ කරගත නොහැක. අතන ඒක තමයි ඉතින් ගන්න වෙන්නේ. ඉහත ක්‍රම කිසිවකින් ස්වයං සිද්ධ කරගන්න බෑ තමයි. ඉහත කිසිම ක්‍රමයකින් මේක ස්වයං සිද්ධ කරගන්න විදියක් නැහැ. උෂ්ණත්වය වෙනස් කළා මේක හදන්න බෑ. රයිට්? ඒක හොඳට මතක තියාගන්න. රයිට්. ඕකේ. ඉහත ක්‍රම කිසිවකින් ස්වයං සිද්ධ කරගත නොහැක කියන එක තමයි එතකොට ගන්න වෙන්නේ පස්වෙනි පිළිතුර. ප්‍රශ්න කාරණයට යමු. ආවර්තාවකෝ 1 හා 2 කාණ්ඩ මූලද්‍රව්‍ය S කණුවේ මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග රසායනික පිළිබඳ කුමන ප්‍රකාශය නිවැරදිද කියලා අහන්නේ. S කණුවේ සියලුම ලෝහ සිසිල් ජලයේ සමග ප්‍රතික්‍රියා කර H2 වායුව පිට කරයි. දැන් S කණුවේ අපි ගත්තොතින් එහෙම S කණුවේ සියලුම ලෝහ සිසිල් ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා නම් අපි දන්නවා එහෙම වෙන්නේ නැහැ. මොකද S කණුවට අදාළව තමයි බෙරිලියම් මෙහෙම ඉන්නේ. බෙරිලියම්ගේ ප්‍රතික්‍රියාවක් නැහැ. ඒතර බෙරිලියම්ගේ ප්‍රතික්‍රියාවක් නැති නිසා අපිට ඒක ගන්න බෑ. ඒතර ඒක වැරදි. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මිකතාවයේ කාණ්ඩයේ පහළට යාමේදී වැඩි වේ. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මිකතාවයේ කාණ්ඩයේ පහළට යාමේදී වැඩිවීමක් වෙන්න ඕනේ නේ. අනිවාර්යෙන් වැඩිවීමක් වෙනවනේ. මොකද දැන් බෙරිලියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එකට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මිකතාවය වැඩි. ඊට වඩා වැඩි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට වඩා වැඩි, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට වඩා වැඩි. හරි? කාණ්ඩයේ පහළට භාෂ්මිකතාවය වැඩි වෙනවා. කාණ්ඩයේ පහළට භාෂ්මිකතාවය වැඩි වෙන්නේ මොකක් නිසාද? කාණ්ඩයේ පහළට යනකොට අපි දන්නවා ඊපෙතීම ආර අනුපාතය අඩු වෙලා අයනික ලක්ෂණ වැඩි වෙනවා. ඒතර හොඳට අයන වලට කැඩෙනවා. ඒකයි කතන්දරේ. ඒතර යනවා ගත්තාම අනිවාර්යෙන් භාෂ්මිකතාවය වැඩි වෙන්න ඕනේ. ඒතකොට ඒකට දැනට නම් නිවැරදි කියලා තමයි ගන්න වෙන්නේ. අපි ඊළඟ ටිකත් බලලෙමු. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවයේ කාණ්ඩයේ පහළට අඩු වේ. වැරදි. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නේ පල්ලෙහාම ඉන්නේ කෙනා හොඳට දිය වෙනවා. මෙයා ඉතා හොඳින් දිය වෙනවනේ. මෙයා ඉතා හොඳින් දිය වෙනවා. උඩ ඉන්න අය දිය වෙන්නේ නැහැ. මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ හොඳ පවක්ෂේපයක්. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව විදිහට අපි ගන්නෙ කාණ්ඩයේ උඩ ඉන්න අයට වඩා කාණ්ඩයේ පහළ ඉන්න අයගේ හරි කාණ්ඩයේ පහළ ඉන්න අය හොඳට දිය වෙනවා. කාණ්ඩයේ උඩ ඉන්න අය හොඳට දිය වෙන්නේ නැහැ කියන එකට දැන් උතර තර්කය. කාණ්ඩයේ පහළ ඉන්න අය හොඳට දිය වෙලා කාණ්ඩයේ උඩ ඉන්න අය හොඳට දිය වෙන්නේ නැත්නම් ඒකට අපි පැහැදිලි කරන්න ගන්නේ මොකද්ද? දැලිස් එන්තැල්පිය සහ සජලන එන්තැල්පිය. හොඳට මතක් කරගන්න. දැලිස් එන්තැල්පිය සහ සජලන එන්තැල්පිය තමයි ඔකට අදාළ තියරි කොටස් දෙක.
කාණ්ඩයේ පහළට යනකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල දැලිස් එන්තැල්පියට වඩා සජලන එන්තැල්පිය වැඩි. හරි. කාණ්ඩයේ පහළට යනකොට දැලිස් එන්තැල්පිය ඉක්මවා යනවා සජලන එන්තැල්පිය. හරිද? ඒතර බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවණ එන්තැල්පිය ඍණාගයක් වෙන්නේ. මතක ඇතිනේ. සජලන එන්තැල්පිය සහ දැලිස් එන්තැල්පියන්නේ ද්‍රාවණ එන්තැල්පිය ගන්න. ඒතර ද්‍රාවණ එන්තැල්පිය ඍණාගයක් එන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. ද්‍රාවණ එන්තැල්පිය කතාව පැත්තකට දාන්නකෝ. දැනට මතක තියාගන්නකෝ දැලිස් එන්තැල්පියට වඩා සජලන එන්තැල්පිය විශාලයි කියලා. සජලන එන්තැල්පිය විශාලයි නම් දැලිස් එන්තැල්පියට අනිවාර්යෙන් දිය වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දැලිස් එන්තැල්පිය වැඩි සජලන එන්තැල්පියට වඩා. ඒතර දැලිස් එන්තැල්පිය වැඩි නම් සජලන එන්තැල්පියට වඩා සජලනයේ වෙලා දැලිස කැඩෙන්නේ නැහැ. ඒතකොට ඒක නිසා ආක්ෂේප විතර තියෙන්නේ. ඕකනේ ඔගේ තර්කේ. මේ ඒ නිසා දිය වෙන්නේ නැහැ. ඒතර දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතාවය කාණ්ඩයේ පහළට යාමේදී අඩු වෙන්නේ නෙමෙයි වැඩි වෙන්න ඕන නිවැරදි වෙන්න ඕන. එතන වැරදි ප්‍රකාශයක් කියලා තමයි ගන්න වෙන්නේ. පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය හයිඩ්‍රොක්සයිඩ් රත් කිරීමෙන් ලබාගත හැක. ඒක වැරදිනේ. හරි. පළමු කාණ්ඩයේ අය මේ හයිඩ්‍රොක්සයිඩ් පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමවල හයිඩ්‍රොක්සයිඩ් රත් කිරීමෙන් ලබා ගන්න බෑ. ඒවා මේ රත් කරා වියෝජනය වෙන්නේ නැහැ. කාබනේට වලටත් කියන්න දෙන ඒකම තමයි. S කොණුවේ සියලුම ලෝහ ඇමෝනියා සමග ඇමයිඩ් සාදමින් H2 පිට කරයි කියලා කියන්නේ. දැන් S කොණුවේ පළවන කාණ්ඩය නම් ඇමෝනියා සහ ප්‍රතික්‍රියා කරලා ඇමයිඩ් හදනවා කියන එක හරි. දැන් මේක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් සෝඩියම් ඇමෝනියා එක ප්‍රතික්‍රියා කරාම හදන්නේ සෝඩමයිඩ් ඉන්නේ NH2 හදන්නේ. හරි NH2 නේ හදන්නේ. එතන H2 පිට වෙන්න ඕන. ඒතර මේකට තමයි ඇමයිඩයක් කියලා කියන්නේ. හැබැයි ඒ වුණාට දෙවන කාණ්ඩයේ ඇමෝනියා සමග H2 සාදනවා. ඒ කියන්නේ N2 සාදන්නේ නයිට්‍රජන් හදන්නේ. හරි දෙවෙනි කාණ්ඩයේ හදන්නේ N2 නයිට්‍රජන් ඇමයිඩයක් හදන්නේ. S කොණුවේ සියලුම ලෝහ කියලා කියන්නේ. ඒතර සියලුම ලෝහ ගුවන් පළවන කාණ්ඩයේ ලෝහත් අදාළයි දෙවන කාණ්ඩයේ ලෝහත් අදාළයි හරියන්නේ නැහැ. එහෙම සෙට් වෙන්න විදියක් නැහැ. පළවන කාණ්ඩයේ දෙවන කාණ්ඩයේ දෙකම අදාළ වෙනවා. ඒක හරියන්නේ නැහැ. ඒතර S කොණුවේ සියලුම ලෝහ ඇමෝනියා සහ ඇමයිඩ් සාදමින් H2 පිට කරයි කියන එක වැරදි. පළවන කාණ්ඩයයි නම් එහෙම වෙනවා. ඒ අනුව ප්‍රකාශය වැරදි කියලා ගන්න වෙන්නේ. එනවා නිවැරදි ප්‍රකාශය ගන්න ප්‍රශ්න උත්තරාංක දෙක තමයි අපිට ගන්න වෙන්නේ. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සල් භාස්මිකතාවය කාණ්ඩයේ පහළට යාමේදී වැඩි වෙනවා. හරි. ඊළඟට ප්‍රශ්නාංක 9ට. ප්‍රශ්නාංක 9ට ගියොත් H2O2 ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 25ක් වැඩිපුර පොටෑසියම් අයඩයිඩ් සමග ප්‍රතික්‍රියා කරවා පිටවන අයඩින් 0.01 මෝල් ඝන ඩෙසිමීටර් සෝඩියම් තයසල්ෆේට් ද්‍රාවණයක් සමග අනුමාපනය කරනවා කියලා කියන්නේ වැය වූ සෝඩියම් තයසල්ෆේට් පරිමාව 20 ඝන සෙන්ටිමීටර්ලු H2O2 ද්‍රාවණයේ ඝනත්වය දීලා තිනවා H2O2 වල සංයුතික වචනක තමයි අහන්නේ. මෙහෙම ගමු. ඒ කියන්නේ පුතේ දැන් මෙතන තියෙනවා කියලා ගන්නකො හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 25. මේ තියෙනවා H2O2 ඝන සෙන්ටිමීටර් 25. දැන් ඕකට දාන්නේ මොනවාද? ඕකට දානවා වැඩිපුර පොටෑසියම් අයඩයිඩ් මිශ්‍ර කරනවා කියලානේ දැන් ඔය කියන්නේ. වැඩිපුර පොටෑසියම් අයඩයිඩ් මිශ්‍ර කරාට පස්සේ එන ද්‍රාවණයට අපි දානවා කියලා කියනවා 0.01 මෝල් ඝන ඩෙසිමීටර් සෝඩියම් තයෝසල්ෆේට් NaH2O3 2- වලින් ඝන සෙන්ටිමීටර් 20ක් තමයි මේකට ඇඩ් කරලා තියෙන්නේ. ඔය දින වෙනම ඇඩ් කරන ප්‍රමාණය 0.01 මෝල් ඝන ඩෙසිමීටර් Na2H2O3 ඝන සෙන්ටිමීටර් 20ක් ඇඩ් කරලා තියෙනවා. හරි. ඒක තමයි වෙන්නේ. එතකොට දැන් හරි නෝමන තියෙන්නේ. එතකොට දැන් මෙතනදී අපෙන් අහන්නේ වැය වූ සෝඩියම් තයසල් පරමාණු 20යි නම් H2O2 ද්‍රාවණයේ ඝනත්වය දීලා H2O2 වල සංයුතිය අහන්න. අපි මුලින් බලමු මොකද මෙතන වෙන්නේ කියලානේ. වෙන්නේ දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පොටෑසියම් අයඩයිඩ් මුලින්ම ඇඩ් වෙනවනේ මෙන්න මෙතන. එතනද මොකද රිඩොක්ස් එක? එතන වෙන්නේ H2O2 I- එක රියැක්ට් කරාම I- I2 වෙනවා H2O2 එක වෝට වෙනවා. නොගයි වෙන්නේ. H2O2 I- එක ප්‍රතික්‍රියා කරාම I- එක I2 වෙනවා right. ඊට අමතරව H2O2 එක වෝට වලට යනවා. ඔන්න මෙතන දෙකක් දාගමුකෝ. මෙතන දෙකක් දාගත්තොත් එහෙම මෙතන එනවා දෙන්නම ඍණ 2යි මෙතන දෙන්නම ඍණ 4නේ ළමයි. මෙතන වෙනස 2යි ඉලෙක්ට්‍රෝන්ස් මෙතන කොහොමද දෙකක් දාන් ඉන්නේ. එතන මෙතන වෙනසක් 2යි. ඒතර ඇත්තටම බැලන්ස් එකක් අදාළ වෙන්නේ කැපෙනවා. හරියට අදාළ වෙන්නේ ඔන්න ඔහොම. එතකොට හයිඩ්‍රජන් 2යි මෙතන 4ක් තියෙන නිසා අපිට පුළුවන් මෙතන 2H+ කියන එක දාන්න. ඒතර 2H+ කියන එක දාගන්න පුළුවන්. නොමයි වෙන්නේ. එතකොට දැන් නොම තියෙන්නේ H2O2 වල මවුල ප්‍රමාණය අපි ගත්තොත් එහෙම H2O2 වල මවුල ප්‍රමාණය අපි ගත්තොත් ඒකට කලින් අපි මෙතනින් ප්‍රතික්‍රියාව පටන් ගන්න යමු.
මෙතනින් ලැබෙනවනේ අයඩීන් ටික. මේ ලැබෙන අයඩීන් ටික මොකද කරන්නේ? මේ ලැබෙන අයඩීන් ටික තයසල්ෆේට් එක රියැක්ට් කරනවා. එතකොට අයඩීන් H2O3 2- එක රියැක්ට් කරාම එතන එනවා SO6 2- එක I2 එක 2යි I-. එතන මෙතන දෙකක් එනවා. එකට 2 ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් තමයි මේක යන්නේ. එකට 2 ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් තමයි ඔක යන්නේ, right? එතන මෙතන තයසල්ෆේට් ප්‍රමාණය අපි දන්නවා දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට 18.01කින් 20ක් තමයි මෙතනදී වෙලා තියෙන්නේ. එතන මෙතනදී මවුල ප්‍රමාණය 18.01යි 20ක් වෙන්නේ. මේ මවුල ප්‍රමාණය 18.01 වැඩි කිරීම 20 මවුල ප්‍රමාණයක් තියෙන්නේ. මෙතනදී අපි මෙතන එතකොට එන්නේ 20න් වැඩි කරා කියන්නේ 0.2යි නේද? 20න් වැඩි කරා 0.2යි 0.2 වැඩි කිරීම 10/3. 0.2 වැඩි කිරීම 10/3 කියන්නේ මෙතන තියෙන තයසල්ෆේට් මවුල ප්‍රමාණය. දැන් තයසල්ෆේට් මවුල ප්‍රමාණය දැන් හරි. තයසල්ෆේට් මවුල ප්‍රමාණයෙන් භාගයයි එතකොට අයඩීන් මවුල ප්‍රමාණය වෙන්න ඕනේ. අයඩීන් මවුල ප්‍රමාණය වෙන්නේ එතකොට 0.1 වැඩි කිරීම 10/3. හරිනේ අයඩීන් මවුල ප්‍රමාණය කියන්නේ තයසල්ෆේට් මවුල ප්‍රමාණයෙන් භාගයනේ ළමයි. ඒතර එතන තියෙන මවුල ප්‍රමාණය තමයි මෙතනක් තියෙන 0.1 වැඩි කිරීම 10/3. එහෙමනම් ඒ අයඩීන් ප්‍රමාණයට සාපේක්ෂව H2O2 මවුල ප්‍රමාණයත් වෙනස් වෙන්නේ නැහැ. ඒකම තමයි. 0.1 වැඩි කිරීම 10/3 මවුල ප්‍රමාණයක් තමයි, right? එහෙම හිතුවාම එහෙමනම් අපිට කියන්න පුළුවන් H2O2 වල දැන් ඔන්න මවුල ප්‍රමාණය දන්නවනේ. H2O2 වල අපිට මෞලික ස්කන්ධයම ගමුද W කියලා දාන ස්කන්ධයට 0.1 වැඩි කිරීම 10/3 වැඩි කරන්න ඕන 16 වරක් දෙක 32යි 34 ග්‍රෑම් මවුලයට මවුල කැපෙනවා. එතකොට එන්නේ 3.4 වැඩි කිරීම 10/3 ග්‍රෑම්. ඔන්නෝමයි වෙන්නේ 3.4 වැඩි කිරීම 10/3 ග්‍රෑම් තමයි. ඒතර H2O2 වල ස්කන්ධයෙන් අපිට ඝනත්වය දීලා තියෙනවනේ ද්‍රාවණේ. මේ ඝනත්වය දීලා තියෙන නිසා අපි ඝනත්වයෙන් හදමු. ඒතර මුළු ද්‍රාවණය මුළු ස්කන්ධය ගමු. මුළු ද්‍රාවණ ස්කන්ධය වෙන්නේ 1.2 GCM 3ට වැඩි කරන්න වෙනවා. මුළු ද්‍රාවණ පරිමාව වෙන්නේ පුතේ කීයද? ආරම්භක පරිමාව 25න් වැඩි කරමු. 25යි ඝන සෙන්ටිමීටර්. ඒතර ඝන සෙන්ටිමීටර් කැපෙනවා 12/5 60යි 12/2 24/6 30යි. ඒතර ග්‍රෑම් 30ක ප්‍රමාණයක් තමයි එන්නේ. ඒතර එතන ග්‍රෑම් 30යි. මෙතන H2O2 වල 3.4 වැඩි කිරීම 10/3යි. ඒතර අපිට ppm වලින් අහන්නේ ppm කියන්නේ මිලියනයට කොටස්නේ. ඒතර 30කින් ග්‍රෑම් 30කින් H2O2 තියෙන මෙච්චර නම් 3.4 වැඩි කිරීම 10/3යි ග්‍රෑම් නම් මිලියනයකට බලන්න 10/6න් වැඩි කරන්න. මිලියනයකට කොටස් බලන්න 10/6න් වැඩි කරලා තථා ppm උත්තරයක්. මිලිග්‍රෑම්ස් ඝන ඩෙසිමීටරයට වෙනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් මේක ppm. හරි. ඒක ppm වෙන්නේ. දැන් එතකොට මේකේ අපිට සුරු කරලා ගන්න තියෙන්නේ දැන් කීයද එන්නේ? මෙතනම 10 3ක් එනවනේ. ඒතර 10 3යි 3 හරිනේ. 113ක් වගේනේ. 113ක් වගේ එන්නේ, right? 113ක වගේ ආගයක් එන්නේ. දැන් මෙතන පොඩක් පටලවා ගන්න එපා. මෙහෙම දැන් අර ගොඩක් කරාට මම ගණන් හදද්දී ඔයගලන්ට කියනවා අර 1 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට කියන එක 1 ppm කියලා ගන්න කියලා. ඒක හරි. ඒක මෙතනත් දාන්න බෑ හොඳේ. ඒ සම්බන්ධතාවය මෙතනට පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි මේකේ ද්‍රාවණයේ ඝනත්වයයි ජලයේ ඝනත්වයයි වෙනස්. ද්‍රාවණයේ ඝනත්වය තමයි 1.2 GCM 3 කියලා කියන්නේ. ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වය කියන්නේ 1 ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් නේ. ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වය සමාන අවස්ථාවල තමයි 1 ඝන ඩෙසිමීටර් මිලිග්‍රෑම් 1 ppm ට සමානයි කියන තර්කය පාවිච්චි කරලා ගාණ හදා ගන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත්. එහෙම නැත්නම් ඒක ආදේශ කරන්න බෑ. ඔක පටලව ගන්න එපා, right? හරි? right. යන උත්තර අංක 3 වෙන්න ඕනේ. ඊළඟට යමු අපි ප්‍රශ්නාංක 10ට යමු. ප්‍රශ්නාංක 10 දී මේ දෘඩ සංකෘත බඳුනක් තුළ පහළ සමතුලිතතාවයේ පවතී කියන සමතුලිතතාවය දීලා තියෙනවා. මෙම පද්ධතියට ක්ලෝරින් වායුව යම් ප්‍රමාණයක් එකතු කළ විට ආපස ප්‍රතික්‍රියාවේ වේගය විචලනය වන ආකාරය හොඳින්ම දක්වන්නේ පාසාන් කුමන ප්‍රස්ථානයේ එහෙම තමයි අහලා තියෙන්නේ. එතකොට දරුවෝ PCl5 ගෑස් වලින් PCl3 gas plus Cl2 gas කියලා තමයි අපිට එන්නේ.
ඒතර මේකේ forward reaction එකේ ඉන්නේ RF එක K වාරයක් PCl5 gas. හරිද? ඔයාලා කියන්නේ මුලින් ඊට පස්සේ RR එක ගත්තොත් එහෙම ඒ කියන්නේ backward reaction එක ගත්තොත් අපිට ගන්න වෙන්නේ මෙතන මේ K forward කියලා දාමුනේ. KF කියලා දාමු මේක KR කියලා දාමු. PCl3 gas plus Cl2 gas ඔන්නෝම වෙන්නේ. මෙයා එක මෙයා දෙක. දැන් මොකද කරලා තියෙන්නේ? ක්ලෝරින් වායුව යම් ප්‍රමාණයක් එකතු කරලා තියෙන්නේ. ඉතින් ක්ලෝරින් වායුව යම් ප්‍රමාණයක් එකතු කරාම ක්ලෝරින් වල සාන්ද්‍රණය වැඩි වෙනවා. ක්ලෝරින් වල සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට Cl2 සාන්ද්‍රණය වැඩි වෙනවා. වැඩි වුණාම RR එක වැඩි වෙන්න ඕනේ. පසුපස ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. පැහැදිලිනේ වෙන්න ඕනේ. පුතර පසුපස ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒතකොට ඇත්තටම එහෙමනම් අපි නෝමල් ප්‍රස්ථාරයක් ගමුකෝ. මුලින්ම සමතුලිත වෙලා තිබිලා තියෙනවනේ ඔන්න ඔහම. මම මේ ශීඝ්‍රතාවයත් එක්ක අඳින සාන්ද්‍රණය නෙමෙයි. මම ගමුකෝ. ඔහම ගිහලා සමතුලිත වෙන්න එපේ. ඒතර මෙතන RF එකනේ forward reaction rate එක අඩු වෙනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න PCl5 වැය වෙනවනේ වැය වෙන්න PCl5 වැය වෙනවා. ඒතර RF එක අඩු වෙන්න ඕනේ. ඒක තමයි උඩ අඩු වෙලා තියෙන්නේ. එතකොට එන්න මොකද වෙන්නේ? එන්න PCl3 Cl2 වැඩි වෙනවා. එතකොට එන්න RR එක වැඩි වෙනවා. එතකොට මේකයි RR එක වැඩි වෙනවා. ඒතර දෙන්න එක වෙලාවක් එනවා. හරිය අඩු වෙලා මෙයා RF එක අඩු වෙලා යම් ප්‍රමාණයක මට්ටමකට එනවා. ඒතර RR එක වැඩි වෙලා නැවත RF එකට සමාන අවස්ථාවක් එනවා. ඒතර RF එක RR ට සමාන වෙලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ක්ලෝරින් දාපු ගමන් මොකද වෙන්නේ? ක්ලෝරින් දාපු ගමන් එන්නේ පසුපස ප්‍රතික්‍රියාවේ ක්ලෝරින් සාන්ද්‍රණය ඉහළ ගිහිල්ලා පසුපස ප්‍රතික්‍රියාශීලතාවය ඉහළ යනවා. ඒතර මෙන්න මේක මෙහෙම වැඩි වෙලා මෙන්න මෙතෙන්ට එනවා. ඒතර මේ තියෙන RR එක. පසුපස ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය විශාල ලෙස වැඩි වෙනවා. RR වෙනවා. ඒක RR විදිහට වැඩිවීමක් සිද්ධ වෙනවා. හොඳ එක පටලවා ගන්න එපා. ත්‍රෝක වැඩි වුණාට පස්සේ RR එක වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක ශීඝ්‍රතාවය ඉතා විශාල ලෙස වැඩි. දැන් RR එක දැන් ඊට පස්සේ මෙන්න ටික වැඩි වෙලා ක්ලෝරින් සාන්ද්‍රණය වැඩි වුණාට පස්සේ ඒක ආයි මේ පැත්තට නැඹුරු වෙද්දී ආයි පාරක් මේ දෙන අඩු වෙන්න ගන්නවා. ඒතර ආයි මේ දෙන අඩු වෙන්න ගන්නවා. ඒතර කොහොම වෙන්නේ? ඒතර ඒක අඩු වෙද්දී මෙයා ටික වැඩි වෙනවා. ඒතර මෙයා එන්න වැඩි වෙනවා. මෙතන ඔන්න ඕකනේ ප්‍රතික්‍රියාව. ඕදා වෙන්නේ. ඒතර මේ ඉන්නේ RR එක අඩු වෙන එක. මේ තියෙන්නේ RF එක. RF එක වැඩි. දැන් මොකද අහන්නේ? ආපසු ප්‍රතික්‍රියාවේ වේගයේ විචලනය වන ආකාරය අහලා තියෙනවා. ඉතින් ආපසු ප්‍රතික්‍රියාවේ වේගයේ විචලනය වෙන්නේ එහෙමනම් අපිට ගන්න වෙන්නේ 3 නේද? 3 තමයි හරියටම සෙට් වෙන්නේ. මේකේ මෙන්න මේ පල්ලෙහා එක පෙන්නලා නැහැ. ඒක පෙන්නන්න ඕනේ. මෙච්චර අඩු වෙන්න බෑ. මෙහෙම අඩු වෙන්න බෑ. මේව නම් ගැලපෙන්නේම නැහැ කොහොමද? මේකයි විතරයි ගත යුත්තකට තියෙන්නේ. හැබැයි දෙක ගන්නවත් බෑ. මේකේ මේ පැවතිච්ච ගානටත් වඩා අඩු වෙලා හිමු වෙන්නේ නැහැ. මම ඒවා කියලා දෙලා තියෙන සමතුලිතතාවයේදී ওই විදිහට ඔච්චර අඩු වෙන්න බෑ. අර උඩ මට්ටමකින් තමයි අඩුවීම සිද්ධ වෙන්න ඕනේ. ඔක පටලව ගන්න නැතුව හොඳට ඔලුවට දාගෙන මතක තියාගන්න. හරි? ඒ අනුව පිළිතුරු අංක 3 කියලා අපි ගමු. ඊළඟට ප්‍රශ්න අංක 11ට AB A2 සහ B2 යන ඒවා වායුමය ද්විපරමාණුක වශයෙන් පවතී කියලා තියෙනවා. ඔන්න ඩෙල්ටා H naught D AA ඩෙල්ටා H naught D AB ඩෙල්ටා H naught D BB දෙකාණු එක අනුපාතයෙන් පවතිනවා කියලා තියෙනවා. A2 සහ B2 යන මූලද්‍රව්‍යයන්ගේ AB උත්පාදනයේ කිලෝජූල් CIL මවුලයට උදාහරණ බව දී ඇතනම් B2 වල අගය තමයි අහන්නේ කිලෝජූල් මවුලයට වලින්. කොහොමද අපි ඒක හදන්නේ ඉතින්? අපි ප්‍රතික්‍රියාවක් ලියාගෙන ඉමු ඉතින්නේ. A2 B2 වලින් AB හැදෙනවා කියලානේ කියන්නේ. ඒතර එන්න ඕනේ දැන් A2 ගෑස් එක ගෑස් නේද මේ? ඔව් ගෑස් නේ. B2 ගෑස් වලින් හැදෙනවා කියලා කියන්නේ AB ගෑස් එක හැදෙනවා කියලා තමයි ඔය කියලා තියෙන්නේ. ඒතර මෙතනටත් අපි half දාමුකෝ. මෙතනටත් අපි half දාමු. ඒතර මෙතනට half දාලා මෙතන දෙකක් දාමු. නෑ එහෙම ඕනෙත් නෑනේ half දාන්න නැතුව ඉන්නත් පුළුවන් අපිට. half දැම්මොත් එකකට තමයි එන්නේ. half දාලා එකකට හදා ගන්න පුළුවන්. මොකද AB උත්පාදනය වීම එකනේ දීලා තියෙන්නේ කිලෝජූල් CI කියලා. ඒතර මේක මෙහෙම එලියන්න ඕන. ඒතර CI කිලෝජූල් මවුලයට නොවෙන් හරි. ඒතර තව අපිට කියලා තියෙනවා A2 සහ B2 වල බන්ධන විගණන එන්තැල්පි අනුපාතය. ඩෙල්ටා H naught D AA 1 බෙදන්න B2 2 H naught D AA 2 බෙදන්න B2 2 H naught D AA 2
delta h naught d bb අනුපාතයට බෙදුවම a2 b2 අනුපාතයෙන් බෙදනකොට ඒගොල්ලෝ කියනවා දෙක අණු එක අනුපාතයට බෙදෙනවා. දෙක අණු එක අනුපාතයට බෙදෙනවා. ඒ වෙනතම මේක මෙහෙමත් ගන්න පුළුවන්. delta h naught daa එක සමානයි දෙවාරයක්. මෙන්න මෙහෙම. මේක ab කියලා ගන්නවද? ඔව් ab නෑ. මෙතන ගත්තේ bb කියලා නේද? නැත්නම් අපිට abත් එක්ක ගමුකෝ. delta h naught daa එක අපි abත් එක්ක ගමු. මෙතන bb ගන්න නැතුව ඒකත් ab කියලාම ගත්තොත් දෙක a එකයි ab එකයි නම් 2:2 කියන්නේ 1:1 අනුපාතයට යන්නේ නේ. a එක හරි නේ. අපි පොඩ්ඩක් එක සම්බන්ධතාවයක් ගොඩ දා ගන්න බලමු. මෙතන a සම්බන්ධතාවය ab ගෙන් බෙදුවාම තමයි ab ගෙන් බෙදුවාම නම් දැන් bb කියලාම ගමුකෝ 2:1 වෙන්නේ. ඒ අනුව delta h naught daa කියන එක එතකොට දෙවාරයක් delta h naught dbb වෙන්න ඕන නේ. ඔය කියන විදිහට එහෙමනේ සම්බන්ධය හැදෙන්නේ. ඊට පස්සේ තව දීලා තියෙන්නේ මොකද්ද? delta h naught a එක bb එකෙන් බෙදුවම ඔහොම. දැන් delta h naught ab එක delta h naught dab එක බෙදුවොතින් එහෙම delta h naught daa එකෙන් නැත්නම් bb එකෙන් බෙදුවොත් එතනත් එන්නේ 2:1 අනුපාතයෙම තමයි. එතනත් අපිට ගන්න වෙන්නේ delta h naught d ab කියන එක සමාන වෙනවා දෙවාරයක් delta h naught d bb වලට නේ. ඔකනේ ඔතන රිලේෂන්ෂිප් එක. නොහොමනේ ගන්න වෙන්නේ ළමයි. දැන් එතකොට ළමයි මේ දෙක හරිනම් අපි මෙතනට ඉතින් දාගමු නේ. ඉතින් මෙහෙම a gas කියලා දාගමු, මෙතනට b gas කියලා අපි දාගමු. එතකොට දැන් a2 එක a වෙනවා. හරිනේ. එතකොට a වල උත්පාදන තාපය වෙන්නේ. මෙතන දීලා තියෙන්නේ අනුපාතය දීලා තියෙනවානේ. right. a gas. ඒතර මෙතන වෙන්නේ මොකද්ද? a2 ගේ බන්ධන විඝටන එන්තැල්පිය භාගේ. බන්ධන විඝටනය ලියනකොට බන්ධනයේ විඝටනය වෙන එක්කෙනාගේ මවුල එකකට ලියන්න ඕනේ නේ. බන්ධනයේ විඝටනය වෙන එක්කෙනාගේ මවුල එකකට ලියන්න ඕනේ. මෙතන මවුල භාගයකට තියෙන්නේ. හරි. එතකොට එන්න ඕන delta h naught d a බෙදන්න ඕන දෙකෙන්. මෙතනදී delta h naught d bb කියන එක බෙදන්න ඕන දෙකෙන්. මෙතනදී delta h naught d ab එකෙන් බෙදන්න ඕන. නොමයි වෙන්නේ. එතකොට දැන් නොයි පැත්තට තමයි අපිට හේස් දාන්න තියෙන්නේ. හරි. ඒත් අපිට ගන්න වෙන්නේ මෙයා ඍණ 100යි කියලා දාන්න. මොකද මුදා හරිනවා කියලානේ කියන්නේ. මුදා හරිනවා කියලා කියන්නේ එක්සතරමික් තාපදායක ප්‍රතික්‍රියාවක් විදිහට දැන් මේක ගිහිලා තියෙන්නේ. හරි. ඒත් අපි ගමු මෙහෙම. ඍණ 100 ධන delta h naught dab සමාන වෙන්න ඕනේ delta h naught daa බෙදීම 2 වාරයක් නෙමෙයි sorry ධන delta h naught dbb බෙදීම 2 නොහොමනේ වෙන්නේ දරුවෝ. දැන් අපි ඉතින් ඔක්කොම එක පදයකට ගත්තා නම් හරි. අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? b2 වලනේ. ඒ කියන්නේ b2 පදේ ඉතුරු කරගන්න වෙනවා. මෙයාව ඉතුරු කරගන්න නම් මේ දෙන්නවම රීප්ලේස් කරන්න වෙනවා. හරි. ඍණ 100 සමානයි ධන delta h naught ab කියන එක නේ අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. එයා දෙවාරයක් delta h naught d bb වෙනවානේ. මේක වෙනකොට මේක ආදේශ කරන්න තියෙන්නේ. හරි. ඒතොර එන්නේ දෙවාරයක් delta h naught d bb වෙන්න ඕනේ. හරි. delta h naught d aa කියන්නේ දෙවාරයක් delta h naught bb ම තමයි. ඒතොර දෙකට දෙක කැපෙනවානේ. ඒතොර මෙතන ලියන්න පුළුවන් delta h naught d bb වාරයක් දෙක ලියන්න යන්නේ නැහැ. මොකද a දෙකයි මෙතන පල්ලෙහා දෙකයි කැපෙනවා. ඒතොර මෙතන එන්නේ delta h naught d bb බෙදීම 2. ඒතොර 1.5 න් භාගයයි කියන්නේ ඒතොර 1/2 කියන 3 බෙදීම 2ක් වෙනවනේ. ඒතොර මෙතන 1.5ක් වෙන්නේ. මෙයා ඒ භාගයයි මෙයා 1යි කියන 1.5යි. ඒතොර වම් පැත්තේ තියෙනවා දෙකක්. ඒතොර 2යි 1.5යි අඩු කරාම ඉන්නේ ආයෙ පාරක් මේ පැත්තට 0.5ක් කියන. හරිනේ. මෙයා දෙකක් නේ තියෙන්නේ. මෙතන 1යි මෙතන 1 බෙදීම 2යි කියන භාගයයි. ඒතර එතන භාගය 1යි කියන 1/2යි 1/2යි කියන 3 බෙදීම 2යි.
3 බෙදීම 2යි වම් පැත්ත දෙකක් තියෙනවා 2යි 3 බෙදීම 2යි කියන්නේ 1.5යි දෙකෙන් 3.5 කරනවා 0.5යි. එතකොට 0.5 කියන භාගයයි ඩෙල්ටා h නෝට් d bb කියන එක තියෙන මේ පැත්තේ ඍණ 100 අතර මෙහෙට එනවා ධන 100. ඒතර ඒක දෙකෙන් වැඩි කරනවා 200. හරි. ඒ 200 මොන 200ක්ද ධන 200. ඍණ 100 දකුණු පැත්තට ආවනේ ළමයි. ඒතර ධන 200ක් වෙනවා. ධන 200 උත්තරයක් නැද්ද? අතිනා එක. උත්තරාංක එක කියලා තමයි එතකොට අපිට ගන්න වෙන්නේ. හරි? right. ඊළඟට යමු පුතේ ප්‍රශ්නාංක 12ට x නැමැති ලවණය හා සම්බන්ධ ගැලීම් සටහනක් පහත දක්වා ඇත කියලා කියලා තියෙනවා. x දීලා තියෙනවා, HCl තියෙනවා, නිල් පෑ ද්‍රාවණයක් වායුවක් පිට උනේ නෑලු. එතකොට ඉතින් මේක නම් ඉතින් මහ දෙයක් නෑ. HCl තියෙනවා නිල් පාට ද්‍රාවණයක් වම ගොඩාක් දුරට වායුවක් පිට උනේ නෑ. මුලින්ම අපි ඇනයනය ගැන අදහසක් ගමු. වායුවක් පිට නොවී යනම් සල්ෆයිඩයක් ඉන්න විදියක් නෑ. ඉතුරු ඒවා නම් වෙන්න පුළුවන්. සල්ෆේට වලින් වායු පිට වෙන්නේ නෑ. සල්ෆේටයට තනුකම්ලයක් දාලා වායු පිට වෙන්නේ නෑ. නයිට්‍රේටයට තනුකම්ලයක් දාලා වායු පිට වෙන්නේ නෑ. අනිත් ඒවාට සාමාන්‍යයෙන් වායු පිට වෙනවා. තව හේලයිඩ වලටත් වායු පිටවීමක් නෑ තනුකම්ල දැම්ම. සාන්ද්‍ර අම්ල දැම්මම පිට වෙන්න පුළුවන්. තනුකම්ල දැම්මම පිට වෙන්නේ නෑ. එහෙම හිතුවාම සල්ෆයිට් එක ගන්න බෑ. මොකද තනුකම්ලයක් දාන නිල් පාට ද්‍රාවණයක් හම්බෙලා වායුවක් පිට උනේ නැත්තම් ඇනයනයේ සල්ෆයිට් එක වෙන්න බෑනේ. ඇනයනයේ සල්ෆයිට් එක වුණොත් එහෙම කුණු දියර කිරි පාට වෙන වායුවක් පිට වෙන්න ඕනේ සල්ෆර් ඩයොක්සයිඩ්. ඒතර සල්ෆයිඩ් ප්ලස් තනුකම්ලයක් දැම්මාම සල්ෆර් ඩයොක්සයිඩ් ගෑස් පිට වෙන නිසා ඇනයනයේ විදිහට සල්ෆයිට් එක තෝරා ගන්න එපා. වැරදි. සල්ෆේට තෝරා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ක්ලෝරයිඩයත් පුළුවන්. සල්ෆේටයත් පුළුවන්. හැබැයි ඉතින් බේරියම් බ්‍රෝමයිඩ් දැම්මට පස්සේ අවක්ෂේපයකුත් ආවා කිව්වහම ඒ කියන්නේ බේරියම්ගේ අවක්ෂේපයක් නේ. බේරියම්ගේ අවක්ෂේපයේ තියෙන බේරියම් සල්ෆේට් අවක්ෂේපයක්, බේරියම් කාබනේට් අවක්ෂේපයක්, බේරියම්ගේ ෆොස්ෆේට් අවක්ෂේපයක්. මොනවා තමයි අවක්ෂේප තියෙන්නේ. බේරියම්ගේ ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්නේ නැහනේ. ඒ නිසා ක්ලෝරයිඩයක් ඉන්න විදියක් නැහැ. හරි? ඒ නිසා එක්ක අනිවාර්යෙන්ම එක්ක 3 එක්ක 1 එක්ක 5 වෙන්න ඕනේ. මෙතන බේරියම් සල්ෆේට් කියලා අපි හිතමු දැනට. දැනට කොහොම සල්ෆේට් නේ අනායනයට ඉන්නේ. වර්ණවත් පෙරණයක් ආවලු වැඩිපුර ඇමෝනියා වල තද නිල් පාට ද්‍රාවණයක් ආවනම් ගොඩාක් වෙලාවට මේක කොපර් වෙන්නේ නැති. හරි. ඊට අමතරව මෙතන අයඩයිඩ් එක දැන් සුදට හුරු අවක්ෂේපයක් ආවාලු. සුදට හුරු අවක්ෂේපයක් ආවා කියන කොපර් අයඩයිඩ් ගැන කියන්නේ. හරි. සුදට හුරු අවක්ෂේපයක්. ඉන්න බලන්න. නෑ. සුදට හුරු අවක්ෂේපය විතරක් බේරියම් සල්ෆේට්ම තමයි ගන්න වෙන්නේ. අයඩයිඩ් එකක් නෙති. එතකොට දැන් මෙතනදී නිල් පාට ද්‍රාවණයකුත් ඇවිල්ලා එන පෙරණියට ඇමෝනියා දැම්ම ඇම්මීන් සංකීර්ණයක් අද නිල් පාට ද්‍රාවණයක් කියලා තියෙන නිසා මේක ඊටාම පැහැදිලිව කියන්න පුළුවන් මේක කොපර් සල්ෆේට් විය යුතුයි. ක්‍රෝමියම් වෙන්න විදියක් නැහැ. ක්‍රෝමියම් වෙන්න විදියක් නැහැ හොඳේ. ඒතර නිකල්ගේ සල්ෆේට් එක කොපර් සල්ෆේට් විතර ප්‍රශ්නේ තියෙන්නේ. මේ දෙකම ගැලපෙන්න නම් ඉතින් කොපර් වෙන්න ඕනේ. ඒ නිසා උත්තරාංක 1 කියලා ගන්න. හරි? right. ප්‍රශ්නාංක 13ට යමු ඊළඟට. ප්‍රශ්නාංක 13 කියන්නේ මොකක්ද? නියත පරිමා භාජනයක් තුළ කැපිටල් A නැමැති වායුව 127 සෙල්සියස් උෂ්ණත්වයේ පවතිනවාලු. 3යි A වලින් NB ධන C කියලා සමීකරණයක් දීලා තියෙනවා. භාජනයට ඝන උත්ප්‍රේරක ස්වල්පයක් එකතු කළ විට නියත උෂ්ණත්වයේදී පද්දේ සමුද්‍රතාවයට පත්වන අතර ඒදී සමස්ත පීඩනය 25%කින් වැඩි වුණාලු. සමුද්‍රිත පද්ධතියේ A හා C හි ආශය පීඩන සමානයි නම් N වල අගය කීයද කියලා තමයි අහන්නේ. මේක කොහොමද හදන්නේ? අපි මෙහෙම හදමු. දැන් දරුවෝ 3යි A ගෑස් වලින් NB ගෑස් හැදෙනවා නම් සහ C ගෑස් හැදෙනවා නම් නොහොමනේ වෙලා තියෙන්නේ. 3යි A ගෑස් වලින් NB ගෑස් ධන C ගෑස් හැදෙනවා නම් මෙතනදී අපි ගමු ආරම්භක අවස්ථාවේදී තියෙන මවුල ප්‍රමාණය. ආරම්භක අවස්ථාවේදී තියෙන මවුල ප්‍රමාණයට අපි ගමු නිකමට සිම්පල් A කියලා අපි හිතමුකෝ. ආරම්භක අවස්ථාවේ මවුල ප්‍රමාණය සිම්පල් A. NB සහ C වලට ආරම්භ මවුල ප්‍රමාණය නැහැ. හරි. එතකොට දැන් විඝටනය වෙන ප්‍රමාණය අපි නිකමට හිතමුවොත් A වලින් අපි නිකමට හිතමුකෝ ඉතින් නිකමට හිතමු අපි හිතමුකෝ 3x මෙතන 3 තියෙන නිසා 3x ප්‍රමාණයක් විඝටනය වගේ අපි හිතමු. එතන 3x ප්‍රමාණයක් විඝටනය වුණොත් එහෙම
NB වලට අදාළව කොච්චරක් විඝටනය වෙන්න ඕනද? nx ප්‍රමාණයක් විඝටනය වෙන්න එපා නේද? දැන් මෙතන දෙක තිබ්බනම් අපි ගන්න 2x කියලා. n නම් nx. මෙතනතර x ප්‍රමාණයක් විඝටනය වෙනවා. ඒතර මෙතන ඉතුරු වෙනවා a ඍණ 3x ප්‍රමාණයක්, මෙතන nx ප්‍රමාණයක් සහ මෙතන x ප්‍රමාණය. මෙතන මුළු ප්‍රමාණය කියන්නේ මුළු සමතුලිත මවුල ප්‍රමාණය කියන්නේ a ඍණ 3x හරි a ඍණ 3x ධන nx. ධන x තමයි සමතුලිත මුළු මවුල ප්‍රමාණය වෙන්නේ. ඒතර එහෙම හිතුවාම ඍණ 3x ධන x කියලා කියන්නේ ඍණ 2x ධන nx ප්‍රමාණයක් තමයි උතනදී හැදෙන්නේ. ඒතර a ඍණ 2x ධන nx ප්‍රමාණයක් තමයි සමස්ත මුළු මවුල ප්‍රමාණය කියලා ගන්න වෙන්නේ. අවසාන සමතුලිත පද්ධතිය. හරි නේද? දැන් ඒතර මෙන්න මෙහෙම කතාවකුත් උතන කියලා තියෙනවා. දැන් මේක පොඩ්ඩක් අමාරු වෙන්නේ අන්න ඒකයි සීන් එක. ආංශික පීඩන වෙනම දීලා තියෙන්නේ. හරි. සමතුලිතතාවර පත්තන අතර එවිට සමස්ත පීඩනයේ 125කින් වැඩි වෙලා තියෙනවා. සමස්ත පීඩනයේ 125කින් වැඩි වෙලා තියෙනවා. ඒතර සමතුලිත පත්තේ එහා c වල ආංශික පීඩන සමාන n වල ගිය අහන්න. දැන් සමතුලිත පත්තේ a වලයි c වලයි ආංශික පීඩන සමානයි. අන්න එතන බලන්න මොකක්ද කියන්නේ. ආංශික පීඩන සමානයි කියලා කිව්වහම ඒ කියන්නේ p a සමානයි කියලා නෙවෙයි කියන්නේ p c වලට. දැන් ඔයාලට තේරෙනවද ආංශික පීඩන සමාන වෙනවා නම් අනිවාර්යෙන් මවුල සමාන වෙන්න ඕන කියලා. එහෙම කියන්නේ PV සමාන NRට යනවා හිතන්න. මෙතනද උෂ්ණත්ව වෙනසක් වුණා කියලා කියන්නේත් නැහැ. T නියතයක්. එතකොට පරිමා වෙනසක් වෙලත් නැහෙනේ. අනිවාර්යෙන් එහෙනම් P සමානුපාතිකයි නෙන්ට. එතකොට ආංශික පීඩන සමානයි කියන ආංශික පීඩන අනුපාතය 1යි. 1ට 1යි. ආංශික පීඩන අනුපාතය සමානයි. ආංශික පීඩන අනුපාතය සමානයි නම් මවුල අනුපාතයත් අනිවාර්යෙන් සමාන වෙන්න එපා. NA කියන එක NC ට සමාන වෙන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඒ නිසා NA සමාන වෙන්න ඕනේ NC ට. අනුපාතය සමාන අනුපාතය 1යිනේ. සමානයි කියන්නේ උන් දෙන බෙදුවම 1යි ඉන්නේ. ඒ දෙක හරස් කුණ්තිය දැම්මම සමාන වෙන්න එපා. හරි නේද? එතකොට දැන් එහෙමනම් ඒකේ තේරුම තමයි මේ a ඍණ 3x කියන එක. එහෙමනම් x කියන එකට සමාන වෙන්න ඕනේ. මොකද ආංශික පීඩන සමානයි. එම නිසා a ඍණ 3x සමාන වෙන්න ඕනේ x ට. එහෙමනම් a කියන්නේ 4x නේ. ඔව් a කියන්නේ එහෙමනම් 4x. දැන් මුළු මවුල ප්‍රමාණය ගන්න. මුළු මවුල ප්‍රමාණය වෙන්නේ a ඍණ 2x ධන nx. ඒතර a කියන්නේ 4x කියලා දාගත්තොත් මෙතෙන්ට ඔන්න ඔහොම. ඒතර 2x ධන nx. a කියන්නේ x වාරයක් 2 ධන n. ඔන්න ඔහමයි මේ. x වාරයක් 2 ධන n වෙන්න ඕන දැන් තියෙන මුළු මවුල. දැන් අපි දන්නවා පීඩනයේ සමානුපාතිකයිනේ මවුල ගන්න. ඒතර ආරම්භයේදී පීඩනයක් ඇති වුණේ මොකෙන්ද? ආරම්භයේදී පීඩනයක් ඇති වුණේ හරි. ආරම්භයේදී පීඩනයක් ඇති වෙලා තියෙන්නේ A වලින් නේද? A වලින් ඇති වුණේ. ආරම්භයේදී පීඩනයක් ඇති වුණේ A වලින්. මොකද A විතරනේ හිටියේ. ඒතර A කියන එක අපි x පදයකින් දාගත්තොත් 4x කියලාම දාගන්න පුළුවන්. මේ දින ආරම්භක අවස්ථාව හරි. මේ දින ආරම්භක අවස්ථාවට අදාළව ගත්තොත් එහෙම ආරම්භක අවස්ථාවේදී පීඩනයේ සමානුපාතික වෙනවා මවුල ගානට. මවුල ගාන කියන්නේ simple A කියන්නේ 4x. හරි. කෙලින්ම 4x කියලාම දාන්න. ආරම්භයේදී පීඩනයක් ඇති වෙලා තියෙන p සමානුපාතික වෙනවා 4x ට එක ඉවරයි. හොඳයි. ආරම්භක අවස්ථාව හරි. ඊට පස්සේ අපිට කතා කරන්න වෙන්නේ සමතුලිත අවස්ථාව. සමතුලිත අවස්ථාවට අදාළව කතා කරොත් අපිට වෙන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. හොඳේ පටලව ගන්න එපා. සමතුලිත අවස්ථාවට අදාළ වෙන්නේ සමතුලිත අවස්ථාවට අදාළව එන්නේ එතකොට පීඩනයේ ආරම්භක පීඩනය වගේ 125කින් වැඩි වෙනවා කියන්නේ ආරම්භ පීඩනයේ p නම් 125කින් වැඩි වෙනවා කියන්නේ 125කින් වැඩි වෙන්න එපා නේ. එතකොට මෙතන 5යි මෙතන 4යි. 5 බෙදීම 4 කියන්නේ 1.25යි නේද? හරිනේ. 1.25යි. එතකොට 1.25යි p තමයි දැන් අලුත් පීඩනය. එතකොට තියෙන සමස්ත මවුල ගාන මේ තියෙන x වාරයක් 2 ධන n මවුල ප්‍රමාණයක් තමයි දැන් තියෙන පීඩනය. ඒතර සමතුලිත අවස්ථාවේදී මුළු පීඩනය කියන්නේ නෝක. ඒතර උන් දෙන්න බෙදුවම අපිට n එක ගණනය කරගන්න පුළුවන්. හරිනේ. මේ දෙක බෙදුවම මොකද වෙන්නේ? p ට p පදේ කැපෙනවා. x x පදයක් කැපෙනවා. ඒතර 1.25 බෙදීම 1 සමාන වෙනවා 2 ධන n බෙදීම 4ට. හරි.
හතර වරක් එක ඇසම 2යි පාදින 125ක් හතරනේ. 4ක් පා 20 4ක් 2ට 2යි 10 2 ධනයෙන් n සමානයි. එතකොට 3ක් වෙන්නේ. n වලගේ ඒතර අපිට 3යි කියලා ගන්න පුළුවන්. ඔන්න ඔහමයි ගාන හදන්නේ. හරි? ඊළඟට අපි යමු එකෙන් පස්සේ ප්‍රශ්නෙන් පස්සේ යමු. ප්‍රශ්නාංක 14ට යමු. සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් මිශ්‍රණයකින් ඝන සෙන්ටිමීටර් 25 ගෙන පිනප්තලෙන් දර්ශකය දමා 0.1 මවල ඝන ඩෙසිමීටර් HCl සම අනුමාපනය කළ විට වැය වෙච්ච HCl පරිමාව දීලා තිනවා V1 කියලා. ඒනවා මෙතිලොරින් දර්ශකයේ තමයි මේ HCl ප්‍රමකම නැවත අනුමාපනය කරා කියලා කියනවා. එතකොට පරිමාව V2 කියලා දීලා තියෙනවා. ඒතර ආරම්භක මිශ්‍රණයේ තිබෙච්ච සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට්ගේ සාන්ද්‍රණ අනුමාපනය වන්නේ නෙමෙයි. සාන්ද්‍රණ අතර අනුපාතය වෙන්න ඕනේ. අනුපාතය වෙන්න ඕනේ. පොඩ්ඩක් වැරදිලා එක තියෙනවා. අනුපාතය වන්නේ කියලා තමයි අහන්න ඕනේ. හරි? ඒක මෙහෙමයි වෙලා තියෙන්නේ. දැන් ආරම්භක සාම්පලයක් තියෙනවා. මේ අපි කතා කරලා තියෙන මේවා සෝඩියම් කාබනේට් ඉන්නවා මේකේ. තව මේකේ දරුවෝ සෝඩියම් බයිකාබනේට් ඉන්නවා. සෝඩියම් කාබනේට් ප්‍රමාණය x කියලා ගත්තොත් සෝඩියම් කාබනේට් ප්‍රමාණය අපි x කියලා ගමු. සෝඩියම් බයිකාබනේට් ප්‍රමාණය අපි y කියලා ගමුකෝ. ඒතර මේකට දාලා තියෙන දර්ශකයේ පිනප්තරීන් මේක අනුමාපනය වෙන්නේ 0.1 m මවල ඝන ඩෙසිමීටර් HCl වලින්. ඒතර එතන යන පරිමාව V1 ඝන සෙන්ටිමීටර කියලා අපි හිතමු. මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ දාන්නේ එහෙම දැම්මහම අපි දන්නවා දැන් මේ මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේදී අතරම අනුමාපනය වෙන්නේ සෝඩියම් බයිකාබනේට් නේ. අර බලමුකෝ ඒක. මෙතන එන්නේ 0.1 මවල ඝන ඩෙසිමීටර් HCl වලින් V2 ඝන සෙන්ටිමීටර ගිහිල්ලා තියෙනවා. හරි? රයිට්. දැන් පොඩ්ඩක් මෙහෙම හිතුවොත් එහෙම මෙතන බලන්න ප්‍රතික්‍රියාව මොනවාද වෙන්නේ? සෝඩියම් කාබනේට් පිනප්තලින් දර්ශකයේ තියෙනට HCl දැම්මොත් සෝඩියම් බයිකාබනේට් එකේ NaCl හැදෙනවා. මොමයි වෙන්නේ. මේ තියෙන පිනප්තලින් දර්ශකයේ දැම්මට පස්සේ වෙන දේ. හරි? එතන මෙතන සෝඩියම් කාබනේට් ප්ලස් HCl වලින් බයිකාබනේට් NaCl එන්නේ මේක පිනප්තලින් දැම්මා මෙයාට x කියලා කියමු. දැන් x ප්‍රමාණයක් තියෙනවා. එතන මෙතන ඉන්නේ සෝඩියම් බයිකාබනේට් HCl දැම්මට පස්සේ NaCl CO2 plus water එන්නේ ඔන්නෝම වෙන්නේ. ඒතර සෝඩියම් බයිකාබනේට් පිනප්තලින් දර්ශකයේ ඔන්නෝක වෙන්නේ. දැන් මෙතන මේ මෙහෙමයි දරුවෝ වෙන්නේ දැන්. මෙතන දැන් මෙහෙම හිතන්න පුළුවන්. මෙතන පිනප්තලින් දර්ශකය දැන් මම දර්ශක කතාව කතා කරන්නේ නැතුව නිකන් කියන්නම්කො මේක ඇත්තම වෙන දේ. සෝඩියම් කාබනේට් එක මොකද වෙන්නේ? HCl එක අනුමාපනය වෙනකොට කාබනේටයේ අම්ලයේ සමග අනුමාපනය බයිකාබනේටයේ සාධන. බයිකාබනේටයට මොකද වෙන්නේ? හැදිච්ච බයිකාබනේටයේ නැවත HCl සහ ප්‍රතික්‍රියා කරාම සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් ජලයේ සාධන. රයිට්? ඒක තමයි වෙන්නේ. ඇත්තම කතන්දරය ඕකයි. ඊට අමතරව මිශ්‍රණයේ කොහොමත් ආරම්භයේ බයිකාබනේටයක් තියෙනවනේ. අන්නේ තියෙන එක්කෙනත් ප්‍රතික්‍රියා කරනවනේ. ත්‍රයා NaCl CO2 ජලය කොහොමත් හද. නොහොම කේස් එකක් වෙනවා ඊළඟට. හරි. එතකොට දැන් දරුවෝ මෙන්න මේකයි කතන්දරේ. ඔතනදී සෝඩියම් කාබනේට් එක x ප්‍රමාණයක් තියෙනවා නම් මෙතන බයිකාබනේට් x ප්‍රමාණයක් හැදෙනවා. ඒ හැදිච්ච x ප්‍රමාණය තමයි මෙතන ප්‍රතික්‍රියා කරන්නේ. මෙතන දර y ප්‍රමාණයක් වෙනම තියෙනවා. නොක බටලව ගන්න එපා right. නොක තමයි අත්‍තරම වෙන්නේ. එතකොට දැන් සමස්ත සෝඩියම් බයිකාබනේට් ප්‍රමාණය x ධන y ප්‍රමාණයක් වෙනවා. පිනප්තලින් දර්ශකයේ දැම්මම අපි දන්නවා දර්ශකයේ රීඩ් කරන්නේ කොතනද වෙනකම් විතරද? පිනප්තලින් දර්ශකයේ දැම්මම දර්ශකයේ රීඩ් කරන්නේ මෙන්න මෙතෙන්ට වෙනකම් විතරයි. මෙන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාව අවසාන වෙද්දී ආ ඉවරයි. පළවෙනි ප්‍රතික්‍රියාව අවසාන වෙනකොට එයාගේ රීඩින් එක ඉවරයි. එයා ඉච්චරයි. එතන එයා අන්තලක්ෂය ලබා දෙනවනේ. එයා පාට වෙනස් කරනවනේ. මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ දැම්මම මොකද වෙන්නේ? පළවෙනි ප්‍රතික්‍රියාවක් වෙනවා, දෙවෙනි ප්‍රතික්‍රියාවක් වෙනවා, තුන්වෙනි ප්‍රතික්‍රියාවක් වෙනවා. ප්‍රතික්‍රියා තුනම අවසන් වුණාට පස්සේ තමයි මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ වර්ණය වෙනස් කිරීමක් සිද්ධ කරන්නේ. දැන් ඔයගොල්ලන්ට මේක නම් හදලා තියෙන්නේ. දැන් මම දන්නවා ඔයාලට මේක නම් සෑදීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට පිනොප්තලීන් එනවා නම් මේකේ ඝන සෙන්ටිමීටර් 25 නම් ගත්ත මිශ්‍රණය. මේ ඝන සෙන්ටිමීටර් 25ක මිශ්‍රණයක් අරගෙන පිනොප්තලීන් දාලා HCl එක අනුමාපනය කරාම ගත්ත පරිමාව V1 නම් ඒ V1 පරිමාව වැය වෙන්නේ මෙතන සෝඩියම් කාබනේට් එක අනුමාපනය වීම සඳහා පමණයි. හරිද? එයට මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ දාලා HCl සමග නැවත අනුමාපනය කරාම
වැය වූ පරිමාව V2 කියලා කියනවා නම් එතනදී අපිට වෙලා තියෙන එතනදී මෙන්න මේ ටිකක් ඇඩිෂනලි ඇඩ් වෙලා තියෙනවා. මොකද මේ ප්‍රතික්‍රියා තුනම අවසන් වුණාම තමයි මෙතිල් ඔරෙන්ජ්ගේ දර්ශක පරාසය එන්නේ. මේ සෝරි මේ මෙතිල් ඔරෙන්ජ් මේගේ අන්තලක්ෂයේ උදා වීමක් සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියා තුනම අවසන් වුණාට පස්සේ. හරි මම හිතනවා දැන් වැඩේ හරියටම තේරෙන්නේ නැති කිය. ඒ අනුව අපි සිම්පල් x කියලා කියන්නේ කවුද? x කියන්නේ සෝඩියම් කාබනේට් මවුල ප්‍රමාණය. ඒක තමයි 18.1 V1 වලින් එන්නේ. මෙතෙන්ට එන HCl මවුල ගාන තමයි ඒකම තමයි මේ. ඒක හරිනේ. හරි. x ධන y කියන්නේ මොකද්ද? x ධන y කියලා කියන්නේ මේ සෝඩියම් බයිකාබනේට් ප්‍රමාණය සහ මෙතන සෝඩියම් බයිකාබනේට් ප්‍රමාණය එකතුව. හරි. ඒක තමයි ඊළඟ එකෙන් එන්නේ 18.1 වැඩි කිරීම V2 වලින්. ඒතර x කියන්නේ 18.1 V1 නම් ඒක මෙතනට ආදේශ කරන්න පුළුවන් නේ. 18.1 දැන් මෙහෙම කෙනෙක්ට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන් මම මේ වල හිතෙන්න පුළුවන් නිසා කියන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් මෙතෙල් ඔරෙන්ජ් එකේ මේ තුනම උත්තර දෙනවා නම් 2x ධනවයි. මෙයත් වෙනවා මෙයත් වෙනවා මෙයත් වෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඒ මොනවද 2x ධන y වෙනවා නේද? ඇයි x ධන y දැම්මේ කියලා හිතෙන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. මෙතන වෙලා තියෙන අරයව අනුමාපනය කරලා ඉවර වෙලා තමයි මෙතෙල් ඔරෙන්ජ් දාලා දෙන්නේ. එතකොට ආයි මෙයාව අහුවෙන්නේ නැහැ. තේරෙනවද දන්නේ නැහැ කියන එක. දැන් පිනොක්තලින් මුලින්ම දැම්මම පළවෙනි ප්‍රතික්‍රියාව අවසන් වෙලානේ තියෙන්නේ. ඒකටම දාලා තියෙන්නේ මෙතෙල් ඔරෙන්ජ්. අපි කලින් ගණන් හදලා තියෙන්නේ ඔහොම නෙමෙයි. කලින් ගණන් හදලා තියෙන්නේ එකක් වෙනම අරගෙන පිනොක්තලින් දාලා කරනවා අනිත් එක මෙතෙල් ඔරෙන්ජ් දාලා කරනවා. එහෙම ගත්තාම තුන වුණාට පස්සේ කියලා තමයි ගන්නෙ. ඒතකොට 2x ධන y කියන එක හරි එහෙම ගත්තොත්. මෙතන වෙලා තියෙන්නේ එයටම ඒකටම මෙතෙල් ඔරෙන්ජ් දැම්මම දැන් මෙතෙල් ඔරෙන්ජ් අනුමාපනය කරන්නේ නැහැ මෙයාව. මේ සෝඩියම් කාබනේට් අනුමාපනය කරන්නේ නැහැ. දැන් අනුමාපනය කරන්නේ මෙන්න මේ පහළ ප්‍රතික්‍රියා දෙක පමණයි. ඒකයි මේකේ කතන්දරේ තේරුම. හරි. පහළ ප්‍රතික්‍රියා දෙක පමණයි අනුමාපනය වීම සිද්ධ වෙන්නේ. ඒකයි අපි x ධන y තමයි 18.1 V2 කියලා කියනකො පටලව ගන්න එපා හොඳේ. එතකොට දැන් 18.1 V1 ආදේශ කරනම x1 වෙනුවට මෙන්න මේකට. එතකොට දැන් ධන y සමාන වෙනවා මේ පැත්තෙන් මොකද්ද? මේ පැත්තෙන් එන 18.1 V2. එතකොට එහෙනම් y කියලා කියන්නේ කවුද? y කියලා කියන්නේ 18.1 V2 ගෙන් අඩු කරන්න ඕනේ 18.1 V1. ඒ කියන්නේ 18.1 වාරයක් V2 අඩු කිරීම V1 වෙන්න ඕනේ y වලාගේ. දැන් අනුපාතය ගන්න තියෙන්නේ ඉතින් සෝඩියම් කාබනේට් බෙදන්න සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් කාබනේට් කියන්නේ 18.1 V1 බෙදන්න ඕන කීයෙන් 25න් බෙදලා 1000න් වැඩි කරන්න. 18.1 V1 විතර කාබනේට් එකෙන්නේ නේ. හරි. 18.1 V1 එන මවුල ප්‍රමාණය 25න් බෙදලා 1000න් වැඩි කරන්න. ඒතර සාන්ද්‍රණය වෙනවනේ ළමයි. සෝඩියම් බයිකාබනේට් ප්‍රමාණය 18.1 V2 අඩු කිරීම V1 බෙදීම 25 වැඩි කිරීම 1000 ඔහොම වෙනවා. ත්‍රොනෝමෙන් දර දශමයක් කැපෙනවා. හරිනේ. එතකොට මොකක්ද දෙන්නේ? V1 බෙදීම V2 අඩු කිරීම V1 නේ. මේක මේ V3 එකක් එන්න විදියක් නැහැ නේ වැරදිලා ඇත්තේ. V3 කියලා එකක් නැහැ නේ මෙතන. V1 V2 විතරනේ තියෙන්නේ. මෙතන ඉන්නකොට උඩ හදා ගන්න වෙයි. V2 අඩු කිරීම V1 වෙන්න ඕන. මෙතන V1. උත්තරංග 1 කියලා ගමු. තව ගන්න එකක් නැහැනේ නේද? ඔක තමයි ගන්න. ඕන නැත්නම් අපිට දෙවෙනි උත්තරේ හදාගන්න උඩට V1 කියලා. උඩට V1 කියලා හදාගත්තා නම් හරියයි. හරිනේ. right. ඔන්නෝමයි වෙන්නේ ප්‍රශ්නාංක 14 ඔය හදලා අවසන් කරේ. ප්‍රශ්නාංක 15ට යමු. පාසදහන් තාප රසායනික දත්ත සලකන්න කියලා තමයි කියන්නේ. පාසදහන් තාප රසායනික දත්ත සලකන්න. mercury liquid වලින් එතකොට Hg0F දීලා තියෙනවා. right okay. සාමාන්‍ය තාපාංකය කීයද කියලා තමයි අහන්නේ. දැන් mercury liquid එක mercury gas වෙන එකනේ ළමයි තාපාංකය කියන්නේ. දැන් මේක delta H එක enthalpy වෙනස බලන්න. delta H එක අපි ගත්තොත් එහෙම mercury gas එකේ delta H0 F එකක් දීලා තියෙනවා. 61යි කියලා ගමුකෝ. කොහොමද උත්පාදන enthalpy වෙනසනේ සම්පත enthalpy වෙනස කියන්නේ ප්‍රශ්නයක් නැහැ.
61යි කියලා ගමුකෝ. මෙයා 61යි නම් මෙයා 61 අඩු කිරීම බිඳුවක් වෙන්න ඕනේ. මොකද මර්කරි ලික්විඩ් වල බිඳුවයි. ඒතර ඩෙල්ටා H වෙනස 61යි කිලෝ ජූල් මවුලයට. හරි. කිලෝ ජූල් නෙමෙයි නේද? ජූල් කියලා අරන් තියෙන්නේ. ජූල් කියලාම ගමුකෝ. අනේ නෑ කිලෝ ජූල් තමයි නේ සර් කිලෝ ජූල් මවුලයට තමයි. මෙතනදී ඩෙල්ටා S එක අපි ගත්තොත් එහෙම මර්කරි ගෑස් එකේ S එක දීලා තියෙන්නේ 175යි. මෙයා 77යි. ඒතර මෙතන අඩු කරාම කියලා 98ද 15න් 7ක් කියන්නේ 7 7යි 14යිනේ. 8යි. 98යි මෙතන ඉන්නේ ජූල්. කෙල්විනයට මවුලයට ඔහොම වෙන්නේ. හරි දැන් සාමාන්‍ය තාපාංකය කියලා කියන්නේ තාපාංකයේදී ඩෙල්ටා G වලගේ බිඳුව කියලා දැනන් ඉන්නවා. තාපාංකය කියන්නේ සංසිද්ධ ප්‍රතික්‍රියාව. ඩෙල්ටා G වලගේ බිඳුව වෙනකොට තමයි උෂ්ණත්වය. තාපාංකය කියන්නේ ඒක. හරි. ඒතර ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H අඩු කිරීම T ඩෙල්ටා S. ඩෙල්ටා G වලගේ බිඳුව වෙනකොට හරි. ඔන්නෝම වෙනවා. T ඩෙල්ටා S එක සමාන වෙනවද ඩෙල්ටා H වලට? ඒතර T සමාන වෙනවා ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා S ට. ඩෙල්ටා H එක 61000ක් වෙනවා අපි ජූල් වලට හැරෙව්වොත්. ඩෙල්ටා S එක 98ක් වෙනවා. එහෙම ගත්තාම T යගේ එන්නේ 61000 බෙදීම 98 ජූල් පද කැපෙනවා. මවුලයට පදයක් කැපිලා උෂ්ණත්ව පදයක් විදිහට කෙල්වින් වලින් එනවා 61000 බෙදීම 98 622.45යි කියලා. ඒතර ඒක තමයි ඒතර ගන්න වෙන්නේ උත්තර අංක 2 ගමු. දශම ස්ථාන වල පොඩි වැරද්දක් තියෙනවා. නමුත් ඉතින් ඒක තමයි ගන්න වෙන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට හිතුවහම. ඊළඟට යමු ළමයි අපි ප්‍රශ්නාංක 16ට. හරි. ඒක මෙන්න මෙහෙම කතාවක් තමයි කියලා තියෙන්නේ. එක්තරා ශාක විෂ වර්ගයකට දර්ශකයක් වශයෙන් ක්‍රියා කළ හැක. ඒ HIN වලින් නිරූපණය කළ හැකි අතර ඒ විඝටන නියතය 10^5 මවුල ගණන් ඩෙසිමීටර් වේ. මෙම විෂ ජලීය ද්‍රාවණයේ පාස උත්සාහ පවතී. right. HIN කොළ ජලය H3O+ IN- විතර තියෙන්නේ. එතකොට KIN එක. කොට KIN කියන්නේ ඉන්ඩිකේටර් එකේ සමතුලිතතා නියතය 1 වැඩි කිරීම 10^5යි. හරිනේ 1 10^5 එක විගණන දිලානේ තියෙන්නේ. හරි. මේ දර්ශකයේ සම්බන්ධයෙන් පහත කෝණ ප්‍රකාශය අසත්‍ය වේද කියලා අහන්නේ. හරි. KIN එක 1 10^5යි නම් PKIN කීයද ළමයි? KIN එක 1 10^5 නම් PKIN කියන එක 5යි නේ. ඒක දැන් දන්නවනේ. KIN එක 1 වැඩි කිරීම 10^5 කියලා කියන්නේ PKIN එක ඉන්නේ 5යි කියලා. ඒතර PKIN එක අපි දර්ශක පරාසය ගන්නේ දර්ශක පරාසය කියන එක එන්නේ දර්ශක පරාසය කියන එක එන්නේ PKIN ඍණ හෝ ධන හෝ ඍණ 1 දර්ශක පරාසය කියන එක ගන්න වෙන්නේ PKIN ධන හෝ ඍණ 1 කියන එකෙන් තමයි දර්ශක පරාසය කියන එක ගන්න. ඒතර එහෙමනම් ඔය කියන විදිහට ඕකේ දර්ශක පරාසය වෙන්න ඕනේ 5 ධන 1න් 6ක් වෙන්න ඕනේ. අඩු එක එන්න ඕන 4. පහළ වර්ණය සහ ඉහළ වර්ණය කියන අපි ඔකට කියන්නේ. පහළ පාස්මික වර්ණය තමයි 4. ඉහළ පාස්මික ඉහළ වර්ණය තමයි 6 වෙන්නේ. හරි. ඒතර පහළ එක්කෙනාට කොළ ඊළඟ කෙනා නිල්. කොළ සහ නිල්. ඔන්නෝමයි වෙන්නේ. වර්ණ දෙක එන්නේ කොළ සහ නිල් විදියට. හරි. එතකොට ඉහළ වර්ණය හරි. දැන් බලමු මෙහෙම. මෙම දර්ශකයේ සම්බන්ධයෙන් පහත කෝණ ප්‍රකාශය අසත්‍ය වේද කියලා අහන්න. දර්ශකයේ වශ්මයක් තුලදී මෙන්ම දුබල වශයෙන් ආම්ලික උදාහරණයේදී එහි වර්ණය නිල් විය හැක කියලා කියන්නේ. දැන් දර්ශකයේ වශ්මයක් තුලදී ගත්තොත් ළමයි දැන් වශ්මයක් දැම්මොත් මොකද වෙන්නේ? OH- එනකොට මෙතන H3O+ ඒකත් එක්ක ප්‍රතික්‍රියා කළා මේ පැත්ත අඩු වෙනවා සමතුලිතය ඉදිරියට නැඹුරු වෙනවා නිල් පාට වෙන්න පුළුවන්. හරිද? දුබල වශයෙන් ආම්ලික උද්‍රාවණ තුලදී වර්ණය නිල් පාට වෙන්න පුළුවන්. මොකද දුබල වශයෙන් ආම්ලය කියන H2O+ සාන්ද්‍රණය ගොඩක් වැඩි නෑනේ. හරි ගොඩාක් වැඩි නම් තමයි වම් පැත්තට නැඹුරු වෙන්නේ. ඒතර එහෙම ගත්තාම ඉතින් ඒක හරියි කියලා ගන්න පුළුවන්.
pH එකේ 3ට වඩා අඩු වෙන ද්‍රාවණ දර්ශකයේ වර්ණය නිල් වෙනවා. අන්න ඒක වැරදි. pH එකේ 3ට වඩා අඩු වෙන ද්‍රාවණයකදී pH එකේ 3ට වඩා කොළ පාට වෙනවා. හරි. 4යි 6 අතර තමයි දර්ශක පරාසය තියෙන 6ට වඩා වැඩි වුණා තමයි නිල් වෙන්නේ. 4ට අඩු වුණාට පස්සේ එතන කොළ පාට අඩු වෙන්න ඕන. කොළ පාට අඩුවේ කොළ පාට හෝ ඊට කොළ පාට පෙන්වන්න ගන්නේ 4 හෝ ඊට අඩුවේ. හරි. එතන නිල් පාටයි වෙන කියන එක වැරදි. ගන්න බෑ. මේක වර්ණය නිල් පාටයි කියලා කියනවා. මේක ඇවිල්ලා තියෙන සෝඩියම් පෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්. හරිනේ. ඒතර මාධ්‍ය බාෂ්මිකයි. එතකොට ඉතින් In- පාට. හරි. මේක බාෂ්මිකයිනේ. CH3COO- කියන එක නා ඇසිඩික් ඇසිඩ් කියන දුබල අම්ලයක්. සෝඩියම් වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල බාෂ්මය. ඒතර බාෂ්මික ලක්ෂණ තියෙන. මාධ්‍යයේ බාෂ්මයක් දෙනකොට මම කිව්වා H2+ සාන්ද්‍රණය අඩු වෙලා සමුද්‍රයේ ඉදිරියෙන් නැමුණා නිල් පාට වෙනවා. ඒතර ඒක හරි. ප්‍රබල අම්ල දුබල බාෂ්මයෙන් සිදුවන අනුපාත දර්ශකය යොදාගත හැක. මේක 4-6 නේ තියෙන්නේ නේද? ප්‍රබල අම්ල දුබල බාෂ්ම ඔව් පුළුවන්. මොකද දැන් ප්‍රබල අම්ල වල තමයි අඩු pH එකකින් ස්ටීප් එකෙන් නොමෙන් පල්ලෙහෙන් එන්නේ. පල්ලෙහෙන්නේ සමගතා ලක්ෂයෙන්. කොහොමත් මේකේ දර්ශක පරාසයේ පල්ලෙහා ගියක් නේ තියෙන්නේ. ඒතර ප්‍රබල අම්ල දුබල බාෂ්ම වලට හරි. හැබැයි ඔක හරියන්නේ නැහැ. දුබල අම්ල ප්‍රබල බාෂ්ම වල. දුබල අම්ල ප්‍රබල බාෂ්ම වල අණු ආවරණ වක්‍රය මෙහෙම එන්නේ. ඔන්න ඔහොම එන්නේ. ඒතර මේ උඩ හරියෙන් එන්නේ. පිනොප්තලින් වගේ එකක් හරියන 8-10. 4-6 හරියන්නේ නැහැ. 4-6 හරියන නම් ආම්ලීය ලක්ෂණ වැඩි වෙන්න ඕන. හරි. ඒක හරි. 4-6 කියන එක හරි. ඒතර මේ ඔක්කොම ටික හරි. වැරදෙන්නේ ප්‍රශ්න දෙක. ඒතර දෙක තමයි උත්තරයට ගන්න වෙන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. හරි. ඊළඟට යමු ළමයි අපි ප්‍රශ්නාංක 17ට. ප්‍රශ්නාංක 14 ගියාම 17 මොකද කියන්නේ? ඔබ අධ්‍යයනය කර විවිධ කාබනික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට යන්ත්‍රණය වල පියවරක් වෙන්නේ නැත්තේ මොකද්ද කියලා අහන්නේ. බැලුවා ගම අපිට පේන දේ ගන්න. පළවෙනි එක මේකේ නම් පළවෙනි එක වෙන්න පුළුවන් මේ තියෙන්නේ ක්ලෝරිනීකරණයේ රැඩිකල් යන්ත්‍රණයක්. මේ ප්‍රතික්‍රියාව අවසන් වෙන ප්‍රතික්‍රියාව දීලා තියෙන්නේ. පස්වෙනි ප්‍රතික්‍රියාව වෙන්න බෑනේ ළමයි. පහ වෙන්න බැරි ඇයි? ඇයි මේ ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවනේ. ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නකොට අපි දන්නවා ග්‍රීන්හාර්ට් ප්‍රතික්‍රියා කරවන්නේ නැහැ. මම උගන්වලා තියෙන්නේ මේවා හොඳේ. මෙයා උගන්වලා තියෙන්නේ OH ඉන්නකොට COCH3 තියෙනවා නම් ග්‍රීන්හාර්ට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ග්‍රීන්හාර්ට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි. එතකොට ග්‍රීන්හාර්ට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් ආම්ලික හයිඩ්‍රජන් එක තමයි මේක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට CH3MgBr දැම්මහම කීටෝනයට මුකුත් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වුණාට එහෙම වෙයි කියලා. මෙතන වෙන්නේ OMgBr විතර ප්‍රතික්‍රියා කරනවා. ඊට අමතරව එතන H එක CH3 එක ගියාම CH4 වෙනවා. කොහොමයි වෙන්නේ මීතේන් වායුව පිටවීම. ඒතර මේ ප්‍රතික්‍රියාව වැරදි. මෙහෙම යන්ත්‍රණයක් එන්න බෑනේ. පහ වැරදි. ඒතර උත්තරේ අංක 5 වෙන්න ඕනේ. ප්‍රශ්නාංක 18ට යමු. ප්‍රශ්නාංක 18 මම හදා ගන්න කොහොමද මෙන්න මේක 0.1 ඉන්න ඕනේ. හරි. එතකොට ඉතින් මේක 0.1 වුණොත් ඉතින් එහෙම C2 සාන්ද්‍රණය දෙගුණයක් වෙලා තියෙනවා. එතකොට මෙයාගේ සාන්ද්‍රණයත් ඒක හරියන්නේ නැහැ. අපි ගැළපෙන එකක් ගන්න ඕනනේ. මෙයා නියතෙක් කෙනෙක් ගමුකෝ. 1යි 3යි ගමු. මේ දෙක නියතයි නේ. එයා 0.1 කරගන්න කියලා මම කිව්වා ගිය සතියේ. මේක 0.1 කරගත්තොත් තමයි මෙයත් 0.1 මෙයත් 0.1 දෙන නියතයක්. ඒතර මේක දෙගුණ වෙලා තියෙනවා. ඒතර මෙයත් දෙගුණ වෙලා තියෙනවා. එහෙනම් පළමු පෙළ ප්‍රතික්‍රියාවක් වෙන්න එපේ. ඒතර ක්ලෝරින්ට පළමු පෙළ වෙන්න. ක්ලෝරින්ට පළමු පෙළ වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන වෙනස් වෙලා තියෙන එකක් ගමු. මෙතන නියත එකක්. මේ යට දෙක ගන්නකො. මෙයා දෙගුණ වෙලා තියෙනවා. මේක නියත වෙලා තියෙනවා. මෙයා එතකොට දෙවරක් 4 ගුණයක් වෙලා තියෙනවා පෙළ දෙකයි. උත්තරාංක 2 වෙන්න ඕනේ. එහෙමනම් NO වර්ගයේ Cl2 ඉතාලම සරල ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 19ට ගියොත් ප්‍රශ්නාංක 19 පාස් සංයෝග වල බාෂ්මිකතාවයේ ආරෝහණය වන අණුපිළිවෙල වන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. එතනදී බාෂ්මිකතාවයේ වැඩි වෙන පිළිවෙල අහන්නේ. ඒතර එක බැලුවම අපිට පේනවා මේ මෙතන බාෂ්මිකතාවය අඩු වෙන්නේ amide වල. අපි දන්නවනේ බාෂ්මිකතා ශ්‍රේණිය සාකච්ඡා කරා ඕගනික් MCQ වලදී. ඒතර මෙන්න මෙහෙම තියෙන්නේ CONH2. ඒතර CONH2 විතර ගත්තොත් ලෝන් පෑගෙන් මෙතනට දෙනවා. මෙතනින් ඉලෙක්ට්‍රෝන යුගලය යනවා. එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙහා CO- වෙනවා. මෙතන NH2 වෙනවා. ඔන්න ඔහොම වෙන්නේ. එතකොට මේ ලෝන් පෑග පිටට දෙන්න විදියක් නැහැ.
ඒ කියන්නේ භාෂ්මිකතාවය අඩුම වෙන්නේ D වල. හතර D එකෙන් පටන් ගන්න එකක් වෙන්න ඕනේ. ඊළඟට අපිට පේනවා ඇනිලීන් ඉන්නවනේ. ඇනිලීන් වල ලෝන් පෙයා එක කන්ට්‍රිබියුට් කරනවා රින් එක ඇතුළට. ඒ නිසා එතනත් හැකියාවක් නැහැ. ඊට පස්සේ වෙන්න ඕනේ එහෙමනම් D ඊට පස්සේ A. හරි D එක තමයි අඩුම. ඊට වඩා A එකක් වැඩි. හරි මේ මෙතන හදන රෙසොනන්ස් එකේ ප්‍රබලතාවය වැඩි. ඒ නිසා කොහොමඩත්ම ලෝන් පෙයා එකට භාෂ්මයක් විතර හැසිරෙන්න බෑ. ඊට වඩා මෙයාට පොඩ්ඩක් පුළුවන්. දැන් B වල භාෂ්මිකතාවය ඊට වඩා වැඩි. මොකද CH3 ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. CH3 ඉලෙක්ට්‍රෝන විකර්ෂය කාණ්ඩයක්. ඒතර එයා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරනවා මෙන්න මේ නයිට්‍රජන් ගාව තියෙන. හරි. ඒකයි කේස් එක. ඒ අනුව අපි ගත්තොත් එහෙම ඊළඟට මෙයාගේ භාෂ්මිකතාවය මෙයාටත් වඩා වැඩි. මෙයාගේ එහෙම තල්ලු කරන්නේ නැහැ නේ. ඒ නිසා මේක භාෂ්මිකතාව අඩුයි. මෙයා රින් එක වටේ යවන්නනේ දෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙක. ඒතර DAB මෙයාගේ ගොඩක් වැඩි. මොකද මෙයාගේ රෙසොනන්ස් මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන යුගලේ මේක වටේ කරගන්නේ නැහැ. මේක වටේ කරගෙන යාට පුළුවන් එළියට දෙන්න. මොකද මේක රෙසොනන්ස් ස්ට්‍රක්චර්ස් පෙන්නන්නේ නැහැ. ඒ නිසා ඒකට වාසිතාව වැඩිම. ඒ අනුව වෙන්න ඕනේ පුතේ DABC උත්තර අංක 2 වෙන්න ඕනේ. DABC කියන්නේ උත්තර අංක 2. ප්‍රශ්න අංක 20ට යමු අපි ඊළඟට. 20 මොකද කියන්නේ? රවුල් නියමයේ පිළිපදන ද්‍රාවණයක් සම්බන්ධ පාසාන් කුමන කරුණු සත්‍ය වේද කියලා තමයි අහන්නේ. ඒකෙදී යම් සංකටකයක ආංශික පීඩනයේ ද්‍රව කලාපයේ මූල භාගයට සමානුපාතික වේ. හරිනේ ආංශික පීඩනයේ PA කියලා ගත්තොත් P0 A සමාන වෙනවා X8. X8 කියන ද්‍රාවණ කලාපයේ මූල භාගය නිවැරදි. ද්‍රාවණ මිශ්‍රණයේ මුළු පරිමාණ ද්‍රාවණ මිශ්‍රණය පෙරද මුළු පරිමාණ එකතුවට සමාන වෙනවා පරිපූර්ණ ද්‍රාවණයක් නම් රවුල් නියමයේ පිළිපදිනවා කියන්නේ පරිපූර්ණ ද්‍රාවණය. එතකොට ඒක හරිය එකතුවට සමාන වෙන්න ඕනේ තමයි. මිශ්‍රණයේ පවතින අන්තරණක බල ද්‍රාවණ මිශ්‍ර කිරීමට පෙර පවතින ද්‍රාවණවල අන්තරණක බලයන්ට සර්ව සම වේ. ඔහිම වෙන්නත් ඕනේ. AA වල අන්තරණක ආකර්ෂණ බලයි BB වල අන්තරණක ආකර්ෂණ බලයි ආසන්න වශයෙන් AB වල අන්තරණක ආකර්ෂණ සමානවත්තා පරිපූර්ණ ද්‍රාවණයක රවුල් නියමයේ පිළිපදිනවා වෙන්න ඕනේ. උත්තර අංක 5 right. ප්‍රශ්න අංක 21ට ගියොත් වායු සම්බන්ධයෙන් පාසාන කුමන ප්‍රකාශය හෝ කවරක් සත්‍ය වේද කියලා අහන්නේ. වායුවක සම්පීඩන සාධක හරියටම එක හෝ ඊට අඩු වගයක් ගනි. දැන් මේ වායු සම්බන්ධයෙන්නේ හරියටම එක හෝ ඊට අඩු වගයක් ගැන වැඩි වගයක් වෙන්නත් පුළුවන්. අපි දන්නවා පරිපූර්ණ නොවන තාත්වික වායු සඳහා මේකේ වගේ වෙනස්. එකම වෙන්නේ නැහැ. සම්පීඩන සාධක කියන්නේ PV බෙදීම NRT වල අගේ කාමර උෂ්ණත්වයේදී ඉතා අධික පීඩනයකදී ඕනෑම වායුවක් ද්‍රව කළ හැක. ඒකත් වැරදි. එතන ලියා ගන්න ඕනේ යම් වායුවක් ද්‍රව කරන්න නම් හරිද? ද්‍රව කරන්න නම් හරි. අවදි උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අවදි උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයකදී පමණයි අපිට ද්‍රව කරන්න පුළුවන්. ඒකනේ කතන්දරේ. අධික පීඩනයක් යොදලා හරි මොනවා හරි කරලා යම් වායුවක් ද්‍රව කරන්න නම් හරිද? එතකොට අවදි උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයකදී වෙන්න ඕන. එතකොට අවදි උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයට වඩා අඩුයි කියලා හිතන්න. අවදි උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයට වඩා අඩුයි කියලා හිතන්න. හරි. අවදි උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයට අඩුයි නම් ඉතින් කරන්න බෑ. පැහැදිලිද කියන්නේ? ඒ නිසා ඒක මේ අධික පීඩනයකදී ඕනෑම වායු ද්‍රව කළ වැරදි. අවදි උෂ්ණත්වයත් එක්ක තමයි සම්බන්ධතාවයේදී ඕනෑම වායුව ද්‍රව කරන්න බෑ. අවදි උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයක් තියෙනවා නම් පුළුවන්. හරිද? ඒක තේරුම් ගන්න. සෛද්ධාන්තිකව සලකා බැලුවොත් පරිපූර්ණ වායුවක අණු අතර ගැටුම් සිදු විය නොහැක. එහෙම එකක් නැහැ. ගැටුම් සිදු වෙන්න පුළුවන්. හරි? එකම උෂ්ණත්වයේදී තාත්වික වායු PV ගුණිතේ පරිපූර්ණවට අඩු වෙ නොහැක. නෑ එහෙමද? අඩු වෙන්න බැහැගේ මේ අඩු වෙන්න පුළුවන්. ඒක තාත්වික වායුවකට PV ගුණිතේ නියතයක්. අඩු වෙන්න පුළුවන්. හොඳ. වැරදි. උෂ්ණත්වයේ වැඩි වෙන වායු වල උපරිම සම්භාව්‍ය වේගය වැඩි වෙන අතර වායු වර්ගය අනුව එහි අගේ වෙනස් වෙයි. ඔය ඒක හරි. මෞලික ස්කන්ධය අනුව වෙනස් වෙනවානේ C වර්ග භාගය 3IRT යට එන්නේ M අතර දා පවතිනවා. ඒ නිසා ඒක හරි. ඒ නිසා උත්තර අංක 5 කියලා තමයි ගන්න වෙන්නේ right. ප්‍රශ්න අංක 22 X නම් කාබනික සංයෝගයක් පහත ප්‍රතික්‍රියා දක්වයි කියලා කියලා තියෙනවා. මෙතන මේ කොට එය වෙන්න ඕනේ ඔය නෙමෙයි. එය සෙල්සියස් 0.8 HCl සපතකයි N2 වායු උදාහරණයි. එතකොට මේ ඩයිසෝනියම් සෝල්ට් එකක් සෑදෙන නම් ඉතින් ඇනිලින් ප්‍රකාශනයක් වෙන්න බෑ අනිවාර්යෙන්නේ. පහට වඩා අඩුයි කියන ඩයිසෝනියම් සෝල්ට් එකක් සෑදීමට අදාළ chance එකක් තියෙනවා. එතකොට එහෙම වෙන්න නම් මෙහෙමයි.
NaNO2 HCl සහ ප්‍රතික්‍රියා කරනකොට අපි දන්නවා ඇමයින් ප්‍රාථමික ඇමීන ප්‍රතික්‍රියා කරන නයිට්‍රජන් උදාහරණය උගන්වලා දෙන. ඒතර මේ තියෙනවා NH2 එක. මේ NH2 තියෙනවා හරිය. ඒතර N2 වායුව මුදා හැරීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මෙතනදී වෙලා තියෙන්නේ ඩයිසෝනියම් සෝල්ට් එක N2 මුදා හරින්නකො. PCl සහ ප්‍රතික්‍රියා කර H2O මුදාන PCl5 කරගෙන OH කාණ්ඩයක් තියෙනවා. ඒක හරිය. HCl සම ශ්‍රේණික ආවිලතාවය ලබා දෙයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ටර්ෂරි ඇල්කොහොල් එකක් තියෙනවා. කවුද ගන්න ඕනේ ඉතින්? ටර්ෂරි ඇල්කොහොල්. හරියටම හරියන සෙට් එක එක උත්තරේ නම් ගන්න පුළුවන්. හැබැයි මේක හතර ගන්නත් පුළුවන්. ඇයි ඒ ශනික ආවිලතාවය ලබා දෙන්න මෙතන දැන් ඔයාලට හිතන්න පුළුවන් මෙයා මේ ප්‍රාථමිකයි නේද කියලා. ඒනට රින් එකක් එක්ක තියෙන්නේ. එතකොට මෙතන හැදෙන කාබෝකැටයන් ස්ථායි කාබෝකැටයන්. ඒතර කාබෝකැටයන් ස්ථායි නිසා රෙසනන්ස් හදන්න පුළුවන්. ඒ නිසා හතර උත්තරේ ගන්නත් පුළුවන් ඇත්තට. මොකද ඇනිලින් කෑල්ල තියෙනවා. OH කෑල්ල තියෙනවා. OH එකට යාවද කාබන් පරමාණුවට රින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ස්ථායි කාබෝකැටයන්යක් සාදන්න පුළුවන්. ස්ථායි කාබෝකැටයන් සාදනට ප්‍රාථමික එක්කෙනා ප්‍රාථමික කාබෝකැටයනයක් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒකට රෙසනන්ස් හදන්න පුළුවන්. සම්ප්‍රයුක්තයව හදන්න පුළුවන්. සම්ප්‍රයුක්තයව හදන්න පුළුවන් කියන්නේ ස්ථායිතාවය වැඩි කියන එක තමයි හොඳේ. පටලව ගන්න එපා. යනු එක ගන්නත් පුළුවන්. හතර ගන්නත් පුළුවන්. 23ට යමු. 23ට මම කිව්වා මෙන්න මේ ප්‍රස්තාර ප්‍රශ්න ටික ගන්න කියලා. හරි. මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දීලා තියෙනවා. RKA A හා B සම්මවල මිශ්‍රණයකින් ආරම්භ වන ප්‍රතික්‍රියාව සිදු කළහොත් කාලය සමග A හා B සාන්ද්‍රය වෙනස් වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය වන්නේ කියලා තමයි අහලා තිබුණේ මේ ප්‍රශ්නේ. එතකොට දැන් මේ A වැයවීමේ ශීඝ්‍රතාවයට වඩා B වැයවීමේ ශීඝ්‍රතාවය දෙගුණයකින් වැඩි වෙන ළමයි. අනිවාර්යෙන් A වැයවීමේ ශීඝ්‍රතාවයට වඩා පහළින් B වැයවීමේ ශීඝ්‍රතාවය තියෙන්න ඕන. හරි නේද? A වැයවීමේ ශීඝ්‍රතාවයට වඩා පහළින් B වැයවීමේ ශීඝ්‍රතාවය තියෙන්න ඕන. A වැයවීමේ ශීඝ්‍රතාවයට වඩා දෙගුණයක අඩු ශීඝ්‍රතාවයකින් තමයි B වැයවෙන්නේ. මෙහෙමනම් ඉතින් ගන්න වෙන්නේ මොකක්ද? සම්මවල මිශ්‍රණයකින් ආරම්භ කරන එකම තැනින් පටන් ගන්න ඕනේ. B යටින් තියෙනෝනේ ඊට වඩා. යනවා අපිට ගන්න වෙන්නේ උත්තරාංග 3 තමයි ගන්න වෙන්නේ නේ. ඒට වඩා B අඩු වෙන්න එපා. දෙගුණයක ශීඝ්‍රතාවයෙන් අඩු වෙනවා. මෙයා 10කින් අඩු වෙනවා. මෙයා 20කින් අඩු වෙනවා. ඒක තමයි අපිට ගන්න වෙන්නේ. යනවා උත්තරාංග 3 කියලා ගමු. හරි? ඊළඟට අපි ගත්තොත් එහෙම ප්‍රශ්නාංක 24. ප්‍රශ්නාංක 24 නිකල් හයිඩ්‍රොක්සයිඩ් 4CN- සම්බන්ධයෙන් තම ප්‍රකාශනය අහලා තියෙනවා. ද්‍රාව්‍යතා ගුණිතය දීලා තියෙනවා. උත්පාදන තාපයේ KF වල අගේ අහන්නේ නේ. එතකොට නිකල් හයිඩ්‍රොක්සයිඩ් +4CN- වලින් කම්ප්ලෙක්ස් එකක් හැදෙනවානේ NiCN4 වල 2- දෙකයි OH- කියලා. ඒතර KC 2.8 10 14 නේ. ඒතර සමාන වෙනවනේ NiCN4 ගේ 2- එක වාරයක් OH- ගේ වර්ගය. මෙතන 2- එක මේ වර්ග වෙලා නැහැ. හොඳේ පටලව ගන්න එපා. මෙතන හරි ඔහොම තියෙන්නේ. බෙදීම CN- ගේ 4ට ඔහොම නෙවෙයි. හරි මේක නිකල් හයිඩ්‍රොක්සයිඩ් සොලිඩ් නිසා ගන්න නෑ ආව හොඳේ. එතකොට දැන් KSP යගයක් දීලා දිනවා වෙනම 2.8 වැඩි කිරීම 10 ඍණ 6. ඒක සමාන වෙන්නේ නිකල් 2+ concentration වාරයක් OH- ගේ concentration එකේ ස්ක්වයර්ඩ් එක. ඔහොම වෙන්නේ. දැන් එතකොට KF එක. KF කියන්නේ උත්පාදන තාපයනේ. උත්පාදනය වෙන්නේ Ni2+ 4CN- කෙන් NiCN4 2- හැදෙන. ඔහොම වෙන්නේ. ඒතර KF එක කියන්නේ මේකේ NiCN4 2- කම්ප්ලෙක්ස් එක බෙදීම Ni2+ CN-4 වල ඔන්නෝම වෙන්නේ. ඒතර මේක අපිට ගන්න පුළුවන් කොහොමද? මේ උඩ දෙක පාවිච්චි කරලා මේක හදා ගන්න පුළුවන් විදිය ගැන හිතන්න එච්චරයි කරන්න දෙන්න ලොකු දෙයක් නැහැ. දැන් උඩ ඉන්න එක්කෙනා මෙහෙම ඉන්නවනේ OH- වර්ගයේ කැපෙන්න ඕනනේ. කැපෙන නම් මෙයාගේ බෙදුවා නම් හරිනේ. බෙදුවා නම් හරි. ඒ කියන්නේ කරන්න ඕනේ NiCN4 ගේ 2- එක වාරයක් OH- ගේ වර්ගය බෙදීම CN- ගේ 4. හරිනේ. මේකනේ අපිට හදා ගන්න ඕනේ දැන් අර උඩ දෙන්නගේ මේ දෙන්නගෙන් හදා ගන්න ඕනේ. මම යටට දා ගන්න මේක යටට දා ගන්න. ඒතර කැපෙනවනේ. ඒතර නිකල් 2+ එකක් යටට එනවා. OH- ගේ වර්ගයක් උඩට එනවා. මේ යටට එනවා. ඒතර මෙතන OH- මෙතන කැපෙන්න ඕන නිසා හිම අදා ගන්න. මෙතන එක දා ගන්න. දැන් හරිනේ.
ඒතර මේ දෙක කැපෙනවා. ඒතර අදාළ එක එනවා. හරි. එහෙමනම් මේ දෙක බෙදලානේ ඒක ගත්තේ. ඒතර මේ තියෙන 2.8යි 10 14 බෙදන්නේ එක බෙදීම 2.8 වැඩි කිරීම 10 රින 6. හරි නේද? ඒතර එක වැඩි කිරීම 10 20ක් එනවනේ. ඒතර එක වැඩි කිරීම 2.8යි කැපෙනවනේ 10 20ක් කියලා එන්නේ කොහෙද තියෙන්නේ? මේ තියෙන එක වැඩි කිරීම 10 20යි කියලා ගන්න පුළුවන්. මවුල රින 4 DM 12 තමයි උත්තරයට එන්න ඕනේ. ප්‍රශ්න අංක 25 අවසාන ප්‍රශ්නය. NiCl2 කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණ එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණයක් වනුයේ මොකක්ද කියලා තමයි අහන්නේ. වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එකතු කරාම වැරදීනේ. වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම නිකල්ගෙන් සහ කොපර්ගෙන් දෙන්නගෙන්ම තද නිල් පාට ද්‍රාවණ සාදන්නේ. හරි. සල්ෆර් ඩයොක්සයිඩ් එවුවාම සල්ෆර් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? සල්ෆේට් වෙනවනේ. සල්ෆර් ඩයොක්සයිඩ් එවුවාම සල්ෆේට් වෙනවනේ. කොපර් 2+ එක මොකද වෙන්නේ? කොපර් ප්ලස් වලට යනවා. එතකොට ඒක ද්‍රාවණයේ අවර්ණ වීමක් වෙන්න පුළුවන්. මේකේ ගොඩක් මුද 3 තමයි උත්තරයට ගන්න වෙන්නේ. වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එකතු කරලා. හරිද? ඊට පස්සේ ද්‍රාවණය තුනේ සල්ෆර් ඩයොක්සයිඩ්. ඒතර සල්ෆර් ඩයොක්සයිඩ් එක සල්ෆේට් වලට යනවා. කොපර් 2+ එක යනවා කොපර් ප්ලස් වලට යනවා. එතකොට එතන රිඩොක්ස් එක වෙනවා. ඔක නිකල් වලට වෙන්නේ නැහැ. ඒකෙන් තමයි අපිට අඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ අනුව ඉතින් ගන්න වෙන්නේ 3 තමයි අපිට ගන්න වෙන්නේ. right? 26 ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ කියන අපි මේක දැන් පොඩ්ඩක් ඉස්සරහට සාකච්ඡා කරනවා. මේකේ මේ උත්තරාංග 5 තමයි ගන්න වෙන්නේ. Cl - Cl2 වෙන්නේ ඇනෝඩයෙන්. එතකොට මේ කැතෝඩයෙන් පිට වෙනවා කියන එක වැරදි. ඇනෝඩයෙන් පිට වෙන්න ඕනේ. අනුව මේක වැරදි. අසත්‍ය ප්‍රකාශයන් අපි ඉස්සරහට ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කතා කරමු. right? 27 එතකොට එන්නේ කොපර් සල්ෆයිඩ් වල ද්‍රාව්‍යතා ගුණිතය දීලා තියෙනවා KSP වල X2 මෙයාගේ 0.3යි කියලා තියෙන. එතන HCl NH+ Cl- මෙයාගේ 0.3යි මෝල් ඝන ඩෙසිමීටර් මෙයාත් 0.3යි. එතන H2S එක එන්නේ H+ HS- මොහොම එන්නේ. එතන K1 කියලා කියන්නේ H+ HS- H2S වෙනවා. එතන HS- එක ආයි පාරක් H+ S2- වෙනවා. එතන K2 එන්නේ ඔන්න ඔහම HS- ඔහොම වෙන්නේ. එතන K1 K2 ගෙන් වැඩි කරන්න තියෙන්නේ K2 NH+ S2- බෙදීම HS- වලට. එන්නේ K2 එක. එතකොට දැන් අපි මේ දෙක එකතු කරොත් එන්නේ K1 K2 වැඩි කරන්න ඕනනේ. K1 K2 වැඩි කරොත් මොකද වෙන්නේ? HS- ගේ වර්ගය S2- වෙනවා H2S වෙනවානේ. හරිනේ? දැන් ආදේශ කරමු K1 K2 කියන්නේ 0.3 වර්ගය. මෙයා S2- වර්ගය මෙයාට x කියලා දාමු. හරි නේද? කොහොම නෙවෙයි K1 K2 එක හරි. දැන් මෙතනදී මේ HCl වලින් ලැබෙන H+ අයන සාන්ද්‍රණය ඉතාම වැඩිනේ පුතේ. මේ සාන්ද්‍රණය ඉතාම වැඩි නිසා තමයි අපි මේ H2S වලින් දෙන H+ නොසලකා හැරලා මම කෙලින්ම මේ H+ අයන සාන්ද්‍රණය දානකොට කෙලින්ම 0.3 දැම්මේ ඒකයි. නැත්නම් ඔයගොල්ලෝ බලයි ඇයි මේ x එක දැම්මේ නැත්තේ කියලා. ඒකට හේතුව ඒකයි. හොඳේ. හරි. දැන් එතකොට KSP මොකද්ද? කොපර් 2+ වාරයක් සල්ෆයිඩ් සාන්ද්‍රණය. කොහොම නෙමෙයි. කොපර් 2+ සාන්ද්‍රණය වැඩි KSP සාන්ද්‍රණය බෙදීම S2- සාන්ද්‍රණය. හරිනේ? කොහොමද වෙන්න ඕනේ? එතකොට කොපර් 2+ සාන්ද්‍රණය කියන්නේ KSP බෙදීම මෙන්න මෙතනට දාගන්න S2- සාන්ද්‍රණය. S2- සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? K2 වැඩි කිරීම නෑ sorry. S2- සාන්ද්‍රණය මෙතනින් උක්ත කරා නම් හරිය. එතකොට එන්නේ K1 K2 0.3 වර්ගයනේ. හරිනේ? මෙයා උක්ත කරාම හරිනේ. දැන් එතකොට මේක සුළු කරලා ගන්න තියෙන්නේ. කොපර් 2+ සාන්ද්‍රණය කියන්නේ එහෙමනම් මෙතන අපිට ගමු මෙතන තියෙන්නේ KSP නේ නේද? ඒක සුළු කරලා ගන්න. ඒතර සුළු කරලා ගත්තාම අපිට එනවා 9යි KSP. 9යි KSP K1 K2 X වැඩි කිරීම 10 2. මේක සුළු කරලා ගන්න තියෙන්නේ. හරි.
මෙතන අහන්නේ copper 2 plus සාන්ද්‍රණය වෙන්නේ මොකක්ද කියලා අහන්නේ copper sulfide අවක්ෂේප වීම සඳහා. copper sulfide අවක්ෂේප වෙන්න නම් copper 2 plus සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ KSP බෙදීම S2 minus සාන්ද්‍රණයට වඩා. right? ඒතර මේක තමයි ප්‍රකාශනය. උත්තර අංක 5 කියලා තමයි ගන්න වෙන්නේ. හරි? සුළු කළ ගන්න. right. ප්‍රශ්න අංක 28 ජලීය ද්‍රාවණයක් යොදා සිදු කරන පරීක්ෂණයකදී අදාළ ගැනීම් සරහන පහත දක්වලා තියෙනවා කියලා කියලා තියෙනවා. එතකොට මොකද ගන්න වෙන්නේ? ප්‍රචාරය දක්වන්න කියලා කියන්නේ මෙතන ඉතින් පහන්සෙළු පරීක්ෂාවේ කහවර්ණය දෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සෝඩියම් සම්බන්ධ ප්‍රකාශනයක් වෙන්න ඕනේ. සෝඩියම් තායිස්වස ඩීවායුස් කලිලමේ සල්ෆර් දෙනවා කියන්නේ තයෝසල්ෆේට් තියෙන්න ඕනේ. ඉතින් මේ සරලයිනේ. තයෝසල්ෆේට් එන්න ඕනේ, සල්ෆර් ඩයොක්සයිඩ් එන්න ඕනේ. ඊට අමතරව වායුව අම්ලයක් දැම්ම ඩී වායුව දෙනවා, කලිලමේ සල්ෆර් දෙනවා නම් H2S වායුව වෙන්න ඕනේ. තාම සරල ප්‍රශ්නයක්. ඒතර උත්තර අංක 4 කියලා තමයි ගන්න වෙන්නේ. සෝඩියම් තයෝසල්ෆේට්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ H2S. ප්‍රශ්නාංක 29ට ගියොත් කොපර් බල සම්බන්ධ තෝකරණ එන්තැල්පිය දීලා තියෙනවා. එතකොට පළමු අයනීකරණ එන්තැල්පිය දීලා දිනවා. එතන පොඩි සයිකල් එකක් හදාගමු. Cu+ කියලා ගත්තොත් A+ එකේ මේකනේ අහන්නේ. Cu2+ A+ කොපර් සොලිඩ් මොනවා වෙන්නේ? ඒතර මේ පැත්තට ගත්තොත් එහෙම මෙයා 2යි Cu+ ගෑස් එක කියලා ගමුකෝ. මෙතන අපි ගමුකෝ 2Cu + Aq. මෙතන 140ක් දීලා තියෙනවා. 740 ගන්න පළමු අයන. sorry මෙතන 2+ කියලා ගන්න වෙන්නේ. Cu+ එක තියෙන්නේ 140 වැඩි කිරීම 2. සම්බන්ධ තෝකරණ එන්තැල්පිය දීලා දෙනවා කොපර් සොලිඩ් එකේ ගෑස් එක. මේකට අපි ගමු 780 සජලන එන්තැල්පිය. මෙතන සජලන එන්තැල්පියනේ. මෙතන සෙට් වෙන්නේ සජලන එන්තැල්පිය ගෑස් එකේ එක්වස් වෙන එක. 450ව දෙකක් එනවා මෙතෙන්ට. මෙයාව දන්නේ නැහැ මේක හොයන්න ඕන ඩෙල්ටා H එක. හරි. මෙතන අපි ගමු තව කොපර් සොලිඩ් එක කොපර් සොලිඩ් එකක් එන්නත් ඕනනේ. කොපර් සොලිඩ් එක කොපර් මේ පැත්ත සොලිඩ්ම ගමුද? ධන කොපර් ගෑස් කියලා ගමු. පළමු අයනීකරණ එන්තැල්පිය දීලා තියෙනවා. right. එතකොට සජලන එන්තැල්පිය හරි. සොලිඩ් එකෙන් මුලින්ම මෙයාව සම්බන්ධ තෝකරණය කියන පරමාණුකරණයනේ නේ. පරමාණුකරණයට 2Cu ගෑස් කරන්න ඕනේ. මෙන්න මෙතෙන්ට. මෙතෙන්ටත් දෙකක් දාගන්න වෙනවා. උතර දෙන්නෙක් ඉන්න නිසා. පරමාණුකරණයට අපි දාගමු 340 වැඩි කිරීම 2ක්. හරි 340 වැඩි කිරීම 2ක් දාමු තෝකරණ එන්තැල්පිය කියන පරමාණුකරණ එන්තැල්පිය. හරි. ඊට පස්සේ එතකොට මෙතනින් ගෑස් එක කොපර් ප්ලස් ගෑස් වෙනවා කියන අයනීකරණ එන්තැල්පිය නේද 740ව දෙකක් මෙතෙන්ට ඕනේ 450ව දෙකක් දාලා තියෙන්නේ සජලන එන්තැල්පියට. හරි. හරිද 480 sorry 80ව දෙකක් දාලා සජලන එන්තැල්පියට. මේ පැත්තෙන් ගත්තොත් එimhe ආයි පාරක් ඕනේ කොපර් සොලිඩ් එක කොපර් සොලිඩ් එක කොපර් සොලිඩ් එක 340 නෑ අපි අයනීකරණය කරමු කොපර් ගෑස් එකෙන් පටන් ගමුනේ. එතකොට හරිනේ කොපර් ගෑස් එක නැතිනම් මෙහෙම දාමු. කොපර් ප්ලස් ගෑස් එක කරන්න ඕනේ. එතකොට මේ කොපර් සොලිඩ් මෙතන දාන්න එපා බැලන්ස් වෙන්න ඕනනේ. එතකොට මෙතනට වෙනම යනවා අපිට 740ක්. කොපර් ප්ලස් ගෑස් එක ඊට පස්සේ කොපර් ප්ලස් ගෑස් එක මේ කොපර් 2+ ගෑස් වෙන්න ඕන දෙවන අයනීකරණ එන්තැල්පිය වෙන්න එපා මෙතන. එතකොට මෙතන 1950ක් නේද දෙන්න ඕනේ. 1950ක් එන්න ඕනේ. ඊපස්සේ මෙතනදී නැවත සජලණය වෙන්න ඕනේ
2 plus වල සජලනේ ඍණ 2250. ඔන්නෝමයි වෙන්නේ. දැන් ඉතින් හේස් සයිකල් එක හරියනේ දෙපැත්තෙන් හදලා තියෙන්නේ right. ඒතර මේ solid එක දාගෙන ගියේ balance වෙන්න ඕන නිසා solid එක මේ පැත්තෙන් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ right. ඔන්න ඕක තමයි ප්‍රතික්‍රියා ටික. 340 වැඩි කිරීම 2 ධන 740 වැඩි කිරීම 2 ඍණ 480 වැඩි කිරීම 2 ධන ඩෙල්ටා H සමානයි 340 ධන මෙතන මේ 340 නෙමෙයි 740 නේ. පැත්තක් මේ පැත්තට ආයි පාරක් 480 වැඩි කිරීම 2 හරි 740 වැඩි කිරීම 2 හරි 340 වැඩි 2 හරි මේ පැත්තට ඩෙල්ටා H එකත් හරි. මේ පැත්තෙන් ගියාම 740ක් එන්න ඕනි 1950ක් එන්න ඕනි 740යි 1950 ඍණ 2250 ඔය ටික සුළු කරලා ගන්න තියෙන ඩෙල්ටා H ලාගය කීය දෙන්නේ කියලා ගන්න 420ක් වගේ නම ඇති නේද බලන්නකො මොකක්ද දෙන්නේ කියලා තෝක හදන්න තියෙන්නේ හරි right එතකොට දෙපැත්තෙන් හේස් සයිකල් එක දා ගන්න දින දීලා තියෙන අගයන් පාවිච්චි කරලා තූකරණ එන්තල්පි කියන්නේ පරමාණුකරණ එන්තල්පි right හරි ප්‍රශ්නාංක 30 මැග්නීසියම් සම්බන්ධයෙන් අහලා තියෙන්නේ ඒක යහන්නේ මැග්නීසියම් ස්ථාන සඳහා මින්න ඇනෝඩයක් හා වාහනයේ කැතෝඩයක් සහිත කෝෂයක් භාවිතා වේ. සෝඩියම් හයිඩ්‍රෝජන් ස්පාර්ශ සඳහා භාවිත වන පටල කෝෂය ඇනෝඩයේ ටයිටේනියම් සහ කැතෝඩයේ නිකල් වේ. හරි. කෝස්ටික් සෝඩා සමග ට්‍රයිග්ලිසරයිඩ් ජල විච්ඡේදනයේ ක්‍රියාවලිය සැපොනීකරණය වේ. සොල්වේ ක්‍රමයෙන් සෝඩියම් කා නිෂ්පාදනය කැල්සියම් අතුරු ප්‍රදේශ ලබා දෙයි. හරි. හේව වොෂ් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය උෂ්ණත්වය ඉහළගේ පවත්වන ඵලදා වැඩි කරගත හැකි නේ වැරදි. ඵලදා උෂ්ණත්වය වැඩි කරාම වෙන්නේ පසුප්‍රතික්‍රියාව සීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට ඒකේ ඵලදාව අපිට වැඩි වෙන්නේ නැහැ. ඵලදාව එතකොට අඩු වෙනවා. ඒතර ඒක අසත්‍ය ප්‍රකාශය අහලා තියෙන්නේ. අසත්‍ය වෙන්නේ පස්වෙනි ප්‍රකාශය. හරි නේද? right. එතකොට මේ පේපරේ සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙන ළමයි. ඊට තව පේපරයක් වාඩම දීලා තියෙනවා. මේ පේපරේ කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ ඒකත් එක්ක ඩිස්කෂන් එකත් එක්ක බලමු. ඊළඟ ඉන්ඩස්ට්‍රි එක මම මේ වෙනම දාන්නම්. right.